මේ ටික පෙන්නලා සුගතෝ ශාස්ත්‍රඥ වහන්සේ මෙහිම දේශනා කරනවා. මහණෙනි මේ පටිච්ච සමුප්පාද ධර්මය දන්නා වූ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් ඇරෙන්න මේ ලෝකයා මගේ වචනේ අදහන්නේ නැහැ පිළිගන්නේ නැහැ කියලා අඬපු කඳුළු මුහුදේ ජලයට වඩා වැඩි කිව්වහම අපිට හිතෙන්නේ ටිකක් බය කළා පෙන්වන්න හදනවා බර කළා පෙන්වන්න හදනවා වගේ අතිවර්ණනාවක් වගේ. නමුත් පින්වතුනි කෙනෙක්ව යහපතේ යොදවන්නවත් බුදුරජාණන් වහන්සේ බොරු කියන්නේ නැහැ. අපි සසර මෙච්චර දුක් විඳලා තියෙන හින්දාමයි භාග්‍යතුන් වහන්සේ ඒ බව පෙන්වන්නේ. පින්වතුනි අපි හැම කෙනෙක්ම ඒ තරම් දුක් විඳපු අය තාමත් ඒ දුකෙන් අපි මිදිලා නැහැ. අපි ඉඳගෙන ඉන්න තැන අපේ උඩුක්කේ සමහරට තියෙන මොනවා හරි බඩු මුට්ටුවක් අපේ අත් දෙක වගේ අපිට පෙනෙන්නේ. නමුත් පින්වතුනි ඔය ඉඳගෙන ඉන්න උඩුක්කේ තියෙනවා මව්මල දුක විඳින්න තියෙන හේතුව, පියාමල දුක විඳින්න තියෙන හේතුව, තමන්ගේ දුව පුතා සහෝදරය සහෝදරි මරුණාම පපියත් ගහන්නන තියෙන හේතුව තියාගෙන අපි ඉඳගෙන ඉන්නේ. පින්වතුනි ඒ අතීතයේ නොපෙනෙනව නම් ඒකත් පැත්තකින් දාන්න. අනාගතයට විඳින්න වෙන දුකක් තියෙනම් නූපන්න නිසා ඒකත් පැත්තකින් තබන්න. කෙනාගේ මේ ජීවිතය ආවර්ජනා කරලා බලන්න. අද දවසේ අපි හැමෝටම මව පියා සහෝදරය සහෝදරි ඥාති හිතේසින් කුමන මට්ටමකෝ නෑද ඇති. ඒ අය අපි ඉද්දී මිය පරලෝ ගිහිල්ලා හෝ ඒ අය ඉද්දී අපි මැරෙන්න වීමෙන් හෝ විඳින දුක් අපිට තියෙනවනේ. මුහුදේ වතුර ගොඩාක් තියෙනවා. එක වතුර දෝතක් අරගෙන බිව්වහම තේරෙයි ලුණු රහයි කියලා. ඒ වතුර දෝත අපිට මිම්මක් වෙයි අනන්ත අපරිමාණ ජල සාගරය මැනගන්න ඔක්කොම වතුර ලුණු රහයි කියලා. අවශ්‍ය නැහැ දැන් අපිට මූදි ටිකක් මැදින් එහා කෙරෝලෙන් තැන් වලින් බීලා බලන්න. ඒ වගේ නුවණක් තියෙන කෙනෙකුට එක ජීවිතයක් ගත්තහම ඒ ජීවිතය තුල මෙබඳු දුක් වටපිටාවක් ලැබුණේ නම් ඒ එක ජීවිතයට මිම්මක් වෙයි අනන්ත සංසාර සාගරෙම මැනගන්න. උපදින හැම ජීවිතයකම මෙහෙම නේද කියලා. ඒකම බලන්න අද අපේ ජීවිතය දිහා අපි ජීවත් වෙනවා කියලා මොකද්ද කරන්නේ කියලා එහෙම බැලුවොත් අපිට එක දෙයක් තේරෙයි. ඒ තමයි කුමන හෝ මට්ටමක කුමන හෝ තරාතිරමක රැඳෙමින් කෙනකෙනාට හැකි විදිහට අපි ඔක්කොම ළමයි කරන්නේ සැප සතුට දෙක හොයන එක, සැනසෙල්ල හොයන එක, දුකක් නැතුව ඉන්න හදන එක. තව පැත්තකින් ගත්තොත් දුක අපේ ජීවිතයෙන් අයින් කරගන්න. මුළු ලෝකෙම කරන්නේ සැප සතුට දෙක ළඟා කරගන්න, දුක් දුම්නස අයින් කරගන්න ක්‍රමෝපායන් හොයමින් ඉන්නේ. විහිසෙමින් ඉන්නේ. බලන්න ඒක නෙවෙයිද කියලා. ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්න මොන්ටිසෝරි යන දරුවා කරන්නේත් ඕක. එතකොට අවශේෂ අනිත් අය ගැන කවර කතාවද? ඇයි දරුවා ඉස්කෝලේ යවන්නේ? හොඳට ඉගෙන ගන්න කියන්නේ.
හොඳට ඉගෙන ගත්තොත් හොඳ රස්සාවක් කළ හැකියි. හොඳ රස්සාවක් කළොත් හොඳ වැටුපක් ලබන්න පුළුවන්, මිල මුදලක් ලබන්න පුළුවන්. හොඳ මිල මුදලක් ලැබුණොත් හොඳට ගෙයක් දොරක් හදාගෙන දුකක් නැතුව ඉන්න පුළුවන්. නිදුක් බව නෙමෙයිද ඉලක්කේ? සැනසෙල්ල නෙමෙයිද ඉලක්කේ? නමුත් මොන්ටිසෝරි යන පොඩි දරුවා දුක නැති කරන ප්‍රතිපදාවකයි හැසිරෙන්නේ Tamanට හැකි ප්‍රමාණයකින් කියලා එයාවත් ඒ දරුවා ඉස්කෝලේට බාර දෙන්න ඕගොල්ලෝවත් දන්නේ නැතු ඇති. එතකොට අපේ ජීවිතේ කෙරෙන්න කියන දේවල් ගැන කවර කතාවද? හැම දෙයක්ම උඩින් වෙන දෙයක් වුණොත් යටින් තියෙන එක අර්ථයක් බලාගෙන සැනසෙල්ල සැප සතුට කියන එක බලාගෙන. නමුත් මේ තරම් උත්සාහවත් වෙන ලෝකයට අවාසනාවට නොලැබෙන එකම දේ ටික. බොහෝ දේ ලැබුණත් නොලැබුණේ සැනසෙල්ලමයි. බොහෝ දේ ඉවත් වුණ ජීවිතෙන් ඉවත් නොවුනේ දුකමයි. ඒකට හේතුවක් තියෙනවා. සැපසැනසෙල්ල ළඟා කරගන්න උත්සාහවත් වෙන අපි කුමන ධර්මයක් නිසාද සැපසැනසෙල්ල ලැබෙන්නේ කියලා හොයලා ඒ සැපසැනසෙල්ල ලැබෙන ධර්මය අරගෙන නෙවෙයි කටයුතු කරන්නේ. දුක ජීවිතෙන් අයින් කරන්න හදන අපි දුක ඇති වෙලා තියෙන හේතුව මොකක්ද කියලා හොයලා ඒ හේතුව අයින් කළා නෙවෙයි, අයින් කළා දුක නැති කරන්න නෙවෙයි අපි හදන්නේ. දුක නැති කරන්න මොකක් හරි දෙයක් කරනවා. සැප සතුට ළඟා කරගන්න මොකක් හරි දෙයක් කරනවා. මොනවා හරි දෙයක් කළා දුක නැති වෙනවා නම් මොනවා හරි දෙයක් කළා සැප සතුට ඇති වෙනවා නම් මේ ලෝකේ හේතුඵල ධම අවශ්‍ය නැහැ. හේතුඵල ධමයක් පටිච්ච සමුප්පන්න ධර්මතාවයක් ලෝකේ කියන ධර්මතාවයේ යෙදෙන්නේ නැහැ. පින්වතුනි දුක නැති කරන්න මොකක් හරි කරන එක නෙමෙයි සුදුසු. මොකද්ද කරන්න ඕනි කියන ටික ඉස්සෙල්ලා පැහැදිලි කරගන්න. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් හදලත් අපි දුක නැති කරගන්න උත්සාහවත් වෙන්නේ. බණ භාවනා කරනවා කියලා දුක නැති කරගන්න උත්සාහවත් වෙන්නේ. ඒ දුගුල්ලම දුක නැති කරන්න කියලා හරියටම සහේතුකව වටහාගෙන නෙවෙයි. මෙන්න මේකයි දුක, මෙහෙමයි දුක ඇති උනේ. එහෙනම් මේ දුක ඇති වෙච්ච හේතු ටික නැති වුනහම මේ දුක නැති වෙනවා. ඒ සඳහා මෙන්න මෙහෙමකට යුතුයි කියන දැක්මක් ඇතුවද කරන්නේ අපි? එහෙම දැක්මක් නැහැ. කවුරු හරි කිව්වොත් දුක නැති කරන්න නම් මෙහෙම කරන්න. ඒ විදිහට කරනවා. එතකොට අපි ළඟ ඇති වෙච්ච දැක්මකින් නෙමෙයි අද දවසේ මේ ප්‍රතිපදාව තුල හැසිරෙන්නේ. පින්වතුනි ලෝකය තුල සැප සතුට ළඟා කරගන්න දුක් දුම්නස් අයින් කරන්න අබෙටක් පමණ හෝ තරම් තැනක්වත් ලෝකෙ තුල තිබුණා නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ නැහැ, පහළ වෙන්න අවශ්‍ය නැහැ. නමුත් ලෝකෙ තුල සැප සතුට දෙක නැති නිසා දුක් දුම්නස් අයින් නොවන නිසායි බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ. එතකොට ලෝකෙ තුල සැප සතුට නැද්ද? සැප කියලා දෙයක් නැද්ද? තියනවද නැද්ද? දැන් මං කියවනේ නැහැ කියලා. හොඳයි අපි ඕක මෙහෙම අර්ථ දැක්වුවොත් අර කඩු වේගන් කියන හොඳ කුෂ්ඨයක් හැදෙනොත් කෙනෙකුට කුෂ්ඨේ කහනකොට සැපක් දැනෙනවද නැද්ද? දැනෙනවා.
ඕගොල්ලෝ පැත්තක ඉඳලා කුෂ්ඨ කහන කෙනෙක් දිහා බලාගෙන අනේ මටත් කුෂ්ඨයක් ඇදලා අර වගේ කහලා සැප ගන්න තියෙනම් කියලා හිතනවද? ඇයි හිතන්නේ නැත්තේ? සැපයි. නමුත් ආස්වාදයේ ටිකයි ආදීනව බොහෝයි කියලා දන්නව ඕගොල්ලෝනේ. ඒ වගේ කාමයට ආස්වාදයේ ටිකයි ආදීනව බොහෝයි. ඒක නොදන්නා මනසටයි සැප. නික්ලේශී මනසට පෙවුනේ කාමයේ කුෂ්ඨයක් වගේ. ඒ සැපේට සැපක් කියලා ඕගොල්ලෝ කියනවද? කුෂ්ඨ රෝගයක් හසන සැපේට සැපක් කියලා කියනවද? ඒ සැපයක් දුකක් නෙවෙයිද? දුක. එහෙනම් ලෝකෙ තුල තියෙන සැපත් දුකත් දෙකම දුකයි කියන කාරණාවෙන් අර්ථ දැක්වේ නිසායි. මේ ලෝකෙ තුල දුක නැති කරන්න සැප ලබන්න එකම තැනක්වත් නැති හින්දා බුදුරජාණන් වහන්සේ දුක් විඳින ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන්මයි පාරමී ධර්ම පුරලා මේ දුක් නැති කරන මාවත ලෝකෙට පෙන්වන්නයි පහළ වුණේ. ඒ බුදුරජාණන් වහන්සේ දුක පෙන්වුවා. දුක ඇතිවෙච්ච හැටිත් පෙන්වුවා. දුක නැති තැනත් පෙන්වුවා. නැති කරන මගත් පෙන්වුවා. පෙන්වලා තියෙද්දි අපි ඒක ගැන හොයන්න බලන්න උත්සාහවත් වෙන්න හදන්නේ. අපේ ප්‍රශ්න විසඳ ගන්න ඔබ උත්සාහවත් වෙනවා. සමහරට මෙහෙමත් කිය හාමුදුරුවෝ නම් ඉතින් බන කියයි. අපිනේ දන්නේ අපි ගාව තියෙන ණයතුරුස් ගැන, දරුවගේ ප්‍රශ්න ගැන, ගෙදර ප්‍රශ්න ගැන, කන්න බොන්න නැති එක ගැන, අඳින්න පළඳින්න නැති එක ගැන කියලා. මොකද ඕගොල්ලන්ගේ දුක් ටික බුදුහාමුදුරුවෝ දේශනා කළ දුක්ඛ සත්‍යයට අයිති නැද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඕගොල්ලන්ගේ තියෙන ඔය ප්‍රශ්න, ගැටලු, ණයතුරු, අසාඩන, පීඩන ওই ටික අතහැරලා වෙන දුක්ඛ සත්‍යයක්ද පැනෙවි? වෙන දුක්ඛ සත්‍යයක ප්‍රතිකර්මයක්ද? නෑ. පින්වතුනි, තමන්ගේ දරුවෝ දෙන්නත් මැරුණොත්, ස්වාමියාත් මැරුණොත්, අම්මා තාත්තත් මැරුණොත්, සහෝදරියොත් මැරුණොත් එක දවසක ඒ ඇති වෙන දුකද වැඩි ඕගොල්ලන්ට යම් කිසි ණයතුරුස් නිසා ඇති වෙන දුකද වැඩි? අර දුක වැඩි. හොඳයි. ඒ දුකද වැඩි කන්න බොන්න නැතිකම නිසා අඳින්න පළඳින්න මේ ජීවිතي අපි වටපිටාවේ තියෙන දුක් ටිකද වැඩි? අර දුකනේ. පින්වතුනි, පටාචාරාව කියන්නේ අර වගේ දුක් විඳ අම්මා කෙනෙක්. ඒ අම්මගේ ඒ දුකත් නිවුණා නම් මේ ධර්මයෙන් ඊට වඩා 100,000 ගුණයකින් අඩු අපේ දුක නිවෙන්නේ නැති වෙයිද? සද්ධාවෙන්ම මේ ධර්මයට හිත තබන්න. එහෙම වුණොත් ඕගොල්ලන්ට මේ බලාපොරොත්තු වෙන අර්ථයේ උත්තරي අන්තිමට ලැබිලා ඇති. දුක ජීවිතෙන් අයින් වෙලා සැප සතුට දෙක. ඒකට යන ප්‍රතිපදාවක් තියෙනවා. ජීවිතයකට සැනසෙල්ල ශාන්තිය අත් වෙන, ජීවිතයක තියෙන දුක් දුම්නස් ගෙවිලා යන ක්‍රමයක් තියෙනවා. අන්න ඒ ක්‍රමේ හරියට දැනගෙන ඒ ක්‍රමේ කළොත් මරණයෙන් පස්සේ නෙමෙයි, තව අවුරුද්දකින් දෙකකුත් නෙමෙයි, මේ අදම මේ දැම්ම ජීවිතයේ තියෙන දුක ගෙවා දාන්න පුළුවනි. ඒ බඳු වටිනා දහම් ටිකක් තමයි මම දැන් කියලා දෙන්න හදන්නේ. හැබැයි මුලින්ම මතක් කරනවා එක දෙයක්. මම කියන්න හදන මේ ධර්මය කියලා දෙන්න හදන ටික අතිශයම ගැඹුරුයි. සෙලවෙච්ච මනසකින්, විසිරිච්ච මනසකින් මේ ටික ඇහුවට තේරුමක් නැහැ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණු වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේට හිතුණලු මෙන්න මෙහෙම පරිවිතර්කයක් පහළ වුණා. හිතුණා මම මේ අවබෝධ කරගත් ධර්මය අතිශය ගැඹුරුයි, හරි සියුම්. මේ කාමයේ වළඳන ලෝකයට, කාමයේ තුල ජීවත් වෙන ලෝකයට මම මේ අවබෝධ කරගත් ධර්මය කියන්න ගියට තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න බෑ.
නිකම් මට වෙහෙසක් විතරයි වෙන්නේ. ඒ නිසා මම බන නොකියන්නේ නම් මැනවි කියලා අදහසක් හිතුණා. ඒ පාර මහා බ්‍රහ්මයා මේ බුදුරජාණන් වහන්සේගේ චිත්ත පරිවිතර්කේ හඳුනාගත්තා. යම් බුදුරජාණන් වහන්සේ නමක් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ධර්ම දේශනා නොකළොත් ඒ කල්පේම නැසෙනවා. ඒ ලෝක ධාතුවම විනාශ වෙනවා. ඊට පස්සේ බලවත් පුරුෂයෙක් හකුලපු අත දික් කරන්නේද දික් කළ අත හකුලන්නේද ඒ බඳු වේගයෙන් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පහළ වෙලා දකුණ දන මඩල බිම තබාගෙන භාග්‍යවතුන් වහන්සේට ආරාධනාවක් කරනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරගත් ධර්මයේ ලෝකයට දේශනා කරන්න. මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් අයත් ඉන්නවා කියලා. ඒ වෙලාවේදී බුදු ඇසින් ලෝකය බැලුව බලනකොට අල්ප රජස් ඇති මහා රජස් ඇති පුරුෂය ඇති බව දැක්කා. මගේ ධර්මයේ තේරුම් කරගන්න පුළුවන් අය ඉන්නවා කියලා දැක්කා. හැමෝටම පුළුවන් කියලා දැක්කේ නැහැ. අවබෝධ කරගන්න පුළුවන් අය වෙනුවෙන් මම ධර්මයේ දේශනා කරනවා. මම දහම්බරයේ වයනවා. සදහැ ඇත්තෝ කන් යොමත්වා කියලා තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව පටන් ගත්තේ. ඉතින් මම මෙතෙන්දි මතක් කළේ අද මම මේ පෙන්වන්න හදන්නෙත් ඒ බුදුරජාණන් වහන්සේ අපි කෙරේ අනුකම්පාවෙන් දේශනා කළ ඒ ධර්මයේම විපරිත නොකොට පෙළ දහමට අනුව ඒ අර්ථයමයි. ඒක ගැඹුරුයි. අපි මෝඩ නිසායි සසර ආවේ. මෝඩ අපේ මනසට ගැළපෙන තේරෙන මට්ටමේ වචනත් මෝඩ බව මතක තබා ගන්න. අපිට පහසුවෙන් තේරෙනවා නම් ඒක මෝඩ දර්ශනයක්. එහෙනම් ඇත්තටම අපේ මෝඩකම දුරු වෙන ධර්මයක් අපිට දුරින් තියෙන්න වෙන්නේ. අපිට ඉබිල බලන ප්‍රමාණය එකක් වෙන්නම වෙනවා. එහෙම ඉන්න මට්ටම අතහැරලා ඉබිල බලන්න පුළුවන් ප්‍රමාණි දර්ශනයක් නම් තමයි මේක නිවැරදි කියලා තේරුම් ගන්න වෙන්නේ අපිට. අපිට ඒ බන තේරුනේ නෑනේ කියලා අතහැරීම නෙමෙයි තියෙන්නේ. මොකද නොතේරුනේ මොකද? අපි මෝඩ නම් අපිට තේරුණා නම් තේරෙන මට්ටම මෝඩ අපිට තේරෙන මට්ටමේ දර්ශනය මෝඩයි. එහෙනම් ඒක තේරුන්නේ නැහැ කියන්නේ අපිට පොඩ්ඩක් ගැඹුල බලන මට්ටමක තියෙන්නේ. එහෙම නේද? ඒ නිසා මේ දර්ශනය මේ පෙන්වන ධම ඉතාමත් සියුම් අර්ථයක් තියෙන්නේ. ඒ නිසා බොහොම හොඳ උවමනාවකින් අහන්න ඕනේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ එක්තරා භික්ෂුන් වහන්සේ නමකට ප්‍රශ්නයක් ඇති වුණා. ඇති වෙලා තව ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා අහනවා, "එවත්නි මේ ශාසනයේ භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය කොපමණකින් වෙනවද කියලා?" මොකද්ද මේ දර්ශන විසුද්ධිය කියලා කියන්නේ? දර්ශන විසුද්ධිය කියන්නේ දැකීම පිරිසිදුයි. නැත්තම් සම්මා දිට්ඨි දැකීම නිවැරදි. නිවැරදි දැකීම වෙනවද? සම්මා දිට්ඨිය වෙනවද? තව පැත්තකින් දිට්ඨි සම්පන්නෙක් වෙනවද? තව පැත්තකින් සෝවාන් පුද්ගලයෙක් වෙනවද කියන ප්‍රශ්නේ යහුවේ. කොපමණකින් මේ ශාසනයේ භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය වෙනවද කියලා. ඒ වෙලාවේදී ඒ ස්වාමීන් වහන්සේ පෙන්නනවා ස්පර්ශායතන හයත් ස්පර්ශායතන හයේ ඇතිවීමත් නැතිවීමත් කෙනෙක් දන්නවනම් දකින්නවනම් මෙපමණකින්ම දර්ශන විසුද්ධිය කියලා උත්තරයක් දුන්නා. ඒ
අනිත් භික්ෂුන් වහන්සේගේ උත්තරේ මේ භික්ෂුව සතුටුුනේ නෑ, මේ ස්වාමීන් වහන්සේ සතුටුුනේ නෑ. තවත් ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගියා. ගිහිල්ලා ඇහුවා, "ඇවැත්නි, මේ ශාසනයේ භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය කොපමණකින් වෙනවද කියලා?" ඒ ස්වාමීන් වහන්සේ උත්තර දුන්නා, පංච උපාදානස්කන්ධයත් පංච උපාදානස්කන්ධයේ ඇතිවීමත් නැතිවීමත් යම්කිසි කෙනෙක් දන්නේ නම් දකින්නේ නම් මෙපමණකින් දර්ශන විසුද්ධි කියලා, සෝවාන් කියලා. ඒ උත්තරේට සතුටුුනේත් නැහැ. තවත් ස්වාමීන් වහන්සේ නමක් හම්බ වෙන්න ගියා. ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේගෙන් අහනවා, "ඇවැත්නි, මේ ශාසනයේ භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය කොපමණකින් වෙනවද?" ඒ ස්වාමීන් වහන්සේ පෙන්වුවා, යම් වෙලාවක සතර මහා ධාතුව සතර මහා ධාතුයේ ඇතිවීමත් නැතිවීමත් දකින්නේ නම් මෙපමණකින් දර්ශන විසුද්ධිය කියලා. ඒ උත්තරෙන් සතුටුුනේත් නැහැ. සතුටු වෙලා තව ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගියා. ඒ ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා, "මේ ශාසනයේ භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය කොපමණකින් වෙනවද?" ඒ වෙලාවේදී ඒ ස්වාමීන් වහන්සේ පෙන්වුවා, සමුදය ස්වභාව කොට ඇති යම් ධර්මයක් වෙයි නම් ඒ සියල්ල නිරුද්ධ වෙන ස්වභාවයෙන් කියලා දැක්කොත්, යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා දැක්කොත් දර්ශන විසුද්ධිය වෙනවා. ඒකට සතුටු වෙන්නේ නැහැ. සතුටු නොවි භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට ප්‍රකාශ කරනවා, "ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, මට ප්‍රශ්නයක් ඇති වුණා. මේ ශාසනයේ භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය කොපමණකින් වෙනවද කියලා. මම එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා අහනකොට ඒ ආයෂ්මතුමට මෙහෙම පෙන්නවා. මෙහෙම කිව්වා. අනිත් කෙනා ගාවට ගියාම එයා මෙහෙම කිව්වා. අනිත් කෙනා ගාවට ගියාම මෙහෙම කිව්වා. අනිත් කෙනා ගාවට මෙහෙම ගියාම මෙහෙම කිව්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, සැබෑවටම කොපමණකින් දර්ශන විසුද්ධිය වෙනවද කියලා. මේ කාරණාව කිව්වහම බුදුරජාණන් වහන්සේ නෑ, මේ කාගේ භාෂිතේද හරි කියලා ඇහුවා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ උපමාවක් දේශනා කළා. මේ සූත්‍රයේ නම කිංසුකෝපම සූත්‍රය. කිංසුක කියලා කියන්නේ කෑල ගහට නමක්. කෑල ගහකට උපමා කළා භාග්‍යවතුන් වහන්සේ උපමාවකින් මේ භික්ෂුවට අර්ථය පෙන්වුවා. කෑල ගහක් දැකලා නැති මිනිස්සෙක්. කෑල ගහ කියන එක කවදාවත් දැකලා නැති මිනිස්සෙකුට ඕන වුණා කෑල ගහ මොන වගේද කියලා දැනගන්න. කෑල ගහක් දන්නවා කෑල ගහක් දැකලා තියෙනවා කියන මිනිස්සෙක්ව ගෙන්නලා ඇහුවා, පුරුෂය කෑල ගහ කියන්නේ මොකක් වගේ එකක්ද කියලා. මේ මිනිස්සයා කියනවා කෑල ගහ කියන්නේ දාගිය කණුවක් වගේ කියලා. ඒ කියන්නේ පිච්චිච්ච අඟුරු වගේ අඟුරු වෙච්ච කළු පාට කණුවක් වගේ එකක් කෑල ගහ කියලා. එයා දුන්න උත්තරෙන් සතුටුුනේ නෑ මෙයා. කෑල ගහ දැකලා තියෙනවා කියන තව පුද්ගලයෙක් ගෙන්නුවා. ගෙන්නලා ඇහුවා කෑල ගහ කියන්නේ මොන වගේ එකක්ද කියලා. ලේවන් පාට මස් වැදල්ලක් වගේ එකකටයි කෑල කියලා කෑල ගහ කියන්නේ කියලා මෙයා උත්තර දුන්නා. ඒ වචනෙන් සතුටුුනේත් නෑ. කෑල ගහ දැකලා තියෙන තව පුද්ගලයෙක් ගෙන්නුවා. ගෙන්නලා කෑල ගහ කියන්නේ මොන වගේ එකක්ද කියලා ඇහුවා. පැසුණු කරල් ඇති ගැලවිච්ච පොතු ඇති මහරි ගහක් වගේ එකක් කෑල ගහ කියන්නේ කියලා උත්තර දුන්නා. ඒකෙන් සතුටුුනේත් නෑ.
කෑල ගහ දැකලා තියෙනවා කියන තව පුද්ගලයෙක් ගෙන්නවා. පුරුෂය කෑල ගහ මොන වගේද කියලා අහුවා. අතුපතර විහිදී ගිය ඝනට වැඩුණු මහ විශාල නුග වෘක්ෂයක් වගේ ගහකුයි කෑල ගහ කියන්නේ කිව්වා. ඇයි මේ 4 දිනක් උත්තර 4? අන්තිමට උනේ තමන් කෑල ගහ දැක්ක දැනගත්ත විදිහට කිව්වා මිසක කවුරුවත් බොරු කිව්වේ නැහැ. කැලෑව කපලා නවදලි හේනක් කරනකොට ගස් කොළන් අතු ඉති කපලා නවදලි හේනක් කරනකොට ওই හේනකත් කෑල ගහක් තිබිලා තියෙනවා. කෑල ගහේ අතුත් කපලා ඔක්කොම කළා ගිනි දැම්මහම ඔක්කොම පිච්චිලා ගියා. දැන් දණ්ඩක් වගේ කළු පාටට තියෙනවා මුල් ටික විතරයි පණ තියෙන්නේ. ඒ වෙලාවේ ඔය හේනේ ඇවිදින මිනිස්සෙක් මේ ගහ මොකද්ද පිච්ච කියලා අහනකොට ඕක කෑල ගහක් කියලා කිව්වා. දැන් මෙයා කෑල ගහ ගැන දැනගෙන හිටියේ කෑල ගහ කියන්නේ කළු පාට පිච්චිලා ගිය කණුවක් වගේ කිව්වා. එයා දැකපු කෑල ගහ දැකපු විදිහට එයා කිව්වා. ටිකක් කල් යනකොට වැස්ස වැහැලා මුල් වලින් ජලය ඕජාසාරය අරගෙන ගහ දලු දාලා හැදෙනකොට නා දලු පාටට පොත්තත් රතු පාට ලියලනකොට දලුත් දානකොට ඒ කාලේ මේ හේනේ ඇවිදින මිනිස්සෙක් මේ ගහ මොකද්ද කියලා අහුවම ඔක කෑල කිව්වා. එයා කිව්වා කෑල ගහ කියන්නේ හරියට රතු පාට මස් වැදල්ලක් වගේ කියලා. එයා දැකපු විදිහට එයා කිව්වා. ඉතින් ටිකක් කල මේ ගහ ලොකු වෙලා කරල් හැදිලා ගහ මෝරමින් පොතු වෙන කාලෙදි පොතුත් ගැලවිගෙන එන කාලෙදි කෙනෙක් දැක්කම මේ ගහ මොන වගේද? මේ ගහ මොකද්ද? කෑල ගහක් කිව්වා. එයා දැකපු විදිහට එයා කිව්වා. පව් කාලෙදි අවුරුදු ගාණක් ගිහලා වැඩිච්ච ගහක් දැන් මේ ගහ මොකද්ද? මේක කෑල ගහක් කිව්වා. එයා ඒ විදිහට කිව්වා. කෙනා දකින පරිදි දැක්ක පරිදි තමන්ට දැනගත්ත පරිදි එයා කිව්වා මිසක එක්කෙනෙක් බොරු කිව්වේ නැහැ. ඒ වගේ දර්ශන විසුද්ධිය කෙනා දන්න පරිදි දැක්ක පරිදි දර්ශන විසුද්ධිය මේකයි කියලා කිව්වා එක්කෙනෙක්වත් බොරු කිව්වේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ওই උපමාවෙන් කිව්වා. අරගොල්ලෝ කියපු එක හරි කෙනා හැබැයි දැක්ක විදිහටයි කිව්වේ කියලා ඔය කොතනකින් දර්ශන විසුද්ධියටපත් උනත් දර්ශන විසුද්ධියටපත් වෙන්නත් පත් වෙච්ච දර්ශන විසුද්ධිය වඩන්නත් තියෙන තැන උපමා කළ උපමෙයකින් බුදුරජාණන් වහන්සේ අර්ථය පෙන්වුවා. ඔය කැල ගහ උපමා කළා වාට එක එක භික්ෂුන් වහන්සේලා මේ විදිහට දර්ශන විසුද්ධිය ගැන කිව්වේ මේකයි කියලා උපමාවක් කියනවා. මහාන එක්තරා රජෙකුට පසල් දනව්වක් තිබුණා. ප්‍රාන්ත ප්‍රදේශයක නගරයක් තිබුණා. ඔය නගරේ වටේට ප්‍රාකාරයක් තියෙනවා. පවුරු අට්ටාල දියාගල් සහිත ආරක්ෂා සහිත වටපිටාවක් ඇති තාප්පයක් ප්‍රාකාරයක් තියෙනවා. නගරෙට කිසිම කෙනෙකුට ඇතුල් වෙන්න බෑ. ඒකේ දොරටු 6ක් තියෙනවා. ওই දොරටු 6න් ඇරෙන්න වෙන කිසිම තැනකින් ඇතුල් වෙන්න බෑ. මේ නගරෙ මැද්දේ හතරමං හන්දියක හදපු ග්‍රහයක තමයි රජුරෝ ඉන්නේ. නගර හිමියා ඉන්නේ. ওই දොරටු 6 තියෙනවා දක්ෂ වික්ත පඬිත දන්නා හඳුනන අය ඇතුල් කරන්න නොදන්නා නොහඳුනන අය ඇතුළට නොගන්න දොරටු පාලේ. දොරටු පාලෙක් ඉන්නවා. උතුරු දිශාවේ ඉඳලා ශීඝ්‍ර දූත යුවලක්
වේගවත් ගමන් ඇති පණිවිඩකරුවෝ දෙන්නේ උතුරු දිශාවේ ඉඳන් එනවා. ඇවිල්ලා දොරටුපාලයෙන් අහනවා මේ නගර හිමියා කොයිද කියලා. මේ රජේ රජුරුව කොහෙද කියලා. ඊට පස්සේ කියන මැද සිව්මන්සලේ ඉන්නේ කියලා. මේ ශීඝ්‍ර දූත යුවල පණිඩකරුවෝ දෙන්න ඌ පරිදි වචනේ නගර හිමියට පවර්ලා දීලා ආමගෙම යනවා. බොරුවක් කියන්නේ නැතුව බොරුවක් කරන්නේ නැතුව ගෙනාපු පණිවිඩය ඒ ආකාරයෙන්ම පවර්ලා දීලා තියෙන විදිහටම පණිවිඩය පවර්ලා දීලා සැබෑ විදිහටම පණිවිඩය පවර්ලා දීලා ආමගින්ම ආපහු යනවා. මෙන්න මේ උපමාව කළා බුදුරජාණන් වහන්සේ උපමෙය්‍ය පෙන්නනවා. මහණෙනි නගරය කියලා කියන්නේ මව්පියන්ගේ ලේ ධාතුව නිසා හැදුණු කන බොන ආහාරයෙන් පෝෂණය වෙන අපේ ශරීරයට නම. දොරටු හයක් ඇති ප්‍රාකාරය කියලා කිව්වේ ඇහැ කන දිව නාසය ශරීරය මනස. ඔය දොරටු හයෙන් මිසක වෙන කිසිම තැනකින් පණිවිඩයක් ඇතුළට ගන්න බෑ. කෙනෙකුට එන්න බෑ. වෙන කිසිම තැනක් නෑ කියන එක පෙන්වන්නයි ආරක්ෂිත දියාගල් ඇති අට්ටාල ඇති පවුරු පදනම් ඇති තාප්පයක් කියලා කිව්වේ. මේ දොරටු වලින් ඇරෙන්න වෙන කෙනෙම තැනකින් එන්න බෑ කියන එක අර්ථ දක්වන්නයි. දක්ෂ ව්‍යක්ත පඬිත දොරටු පාලවයක් කියලා කිව්වේ සිහියට තව නමක්. නගරේ මැද සිව්මන්සල කියලා කිව්වේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවල නමක්. සිව්මන්සලේ නගර හිමියා කියලා කිව්වේ විඥාණයට නමක්. ශීඝ්‍ර දූතයෝල වේගවත් ගමන් ඇති පණිවිඩකරුවෝ දෙන්න කියලා කිව්වේ සමත විදර්ශනාවට නමක්. ඌ පරිදි වචනය පවර්ලා දෙනවා කියලා කිව්වේ නිවනට නමක්. ආමගින්ම ආපහු යනවා කියලා කිව්වේ ආර්ය අෂ්ටාංග මාර්ගයට නමක් කියලා අර උපමාවේ උපමෙය්‍ය පෙන්වුවා. පින්වතුනි මෙන්න මේ ටික දැන් බලමු. මේ කවුරුවත් ගැන නෙමෙයි මේ උපමාවෙන් කියන්නේ කෙනා කෙනාගේ අපේ ජීවිතය ගැන. දොරටු හයක් ඇති තාප්ප වගේ තමයි අපේ මේ ශරීරය. දොරටු ටික තමයි මොකද්ද? ඇහැ කන දිව නාසය ශරීරය. හරි. දැන් මේ දොරටු ටිකෙන් ඇතුලේ නගර මැද්දේ නගර හිමියා ඉන්නේ. ඒ කිව්වේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු ඇසුරු කරගෙන මේ මනෝ විඥානේ පවතින්නේ. සිත පවතින්නේ. විඥානේ පවතින්නේ. දැන් අද තියෙන தත්ත්වය අපි ඉස්සෙල්ලා බලමුකෝ. අපි මේ නගරේ නගර හිමියා සිව්මන්සලේ ඉන්නේ. හැබැයි අපි මේ දොරටුව ගාව තබලා තියෙන දොරටු පාලයා අද දවසේදී අව්‍යක්ත නුවණ නැති අසීය නැමැති දොරටු පාලයක් තමයි අපි අද මේ දොරටු හයේ තියලා තියෙන්නේ. එතකොට මේ දොරටු හය හරහා අද පණිවිඩ ගෙනත් දෙන්නේ අපිට අවිජ්ජා භව තණ්හා කියන
පණිවිඩකරුවෝ දෙන්න. අසිහිය කියන දොරටුපාලය හරහා නගර හිමියට පවර්ලා දෙන්නේ ඌ දෙයක් නෙමෙයි නෝ දෙයක්. ඇස් ඉදිරි පිටට පැමිණෙන්නේ මේ දොරටුව ඉදිරි පිටට දොරටුවෙන් එහා තියෙන දේ අනාත්ම දෙයක්. ආත්ම වූ කෙනෙක් ඉන්නවා කියන පණිවිඩේ මේ අව්‍යක්ත දොරටුපාලය හරහා නගර හිමියට පවර්ලා තියෙන්නේ. අපි දැනගන්න ඇස් ඉදිරි පිටට එන දේ ආරම්භය දැනගන්න මිම්ම දැනගලා අවසන් වෙන මට්ටමටයි නගර හිමියට වචනේ පවර්ලා දෙනවා කියලා කියන්නේ. නගර හිමියාගේ විඥාණය අපිට ඒ දැනුමක් ඇති වුනහම නගර හිමියට පණිඩේ පවර්ලා දුන්නා. ඇස් ඉදිරි පිටට එන රූපය සත්‍යයක් පුද්ගලික ඉන්නවා කියන පණිවිඩය නෙමෙයිද අපි පවර්ලා දෙන්නේ. එතකොට දැන් අද මේ සඳහා උදව් කරන්නේ දක්ෂ ව්‍යක්ත පඬිත දොරටුපාලයෙක් නෙමෙයි. අදක්ෂ අව්‍යක්ත දොරටුපාලයෙක්. මෙයා ඇතුළට ගත යුතු අය දන්නේ නැහැ. බැහැර කළ යුතු අය දන්නේ නැහැ. මේ බඳු පණිවිඩ කරුව ඇතුළට ගන්න නගර හිමියට මේ පණිවිඩය දී ගන්න සුදුසු නැහැ කියලා මෙයා දන්නේ නැහැ. ඕන කෙනෙකුට එන්න දෙනවා. නගර හිමියා ගාවට මේ ඕනම කෙනෙකුට පණිවිඩ අරගෙන යන්න පුළුවන්. හැබැයි බොරු පණිවිඩ අරගෙන එන කට්ටියට තමයි වැඩිපුර ඉඩ දෙන්නේ. මේ අව්‍යක්ත දොරටුපාලයා අසීය නැමැති දොරටුපාලයා හරහා එක දොරටුවක් තමයි ඇස කියන එක. ඒ දොරටුව ගාවින් අවිද්‍යා භව තණ්හා කියන මේ දූත යුවල එනවා. අව්‍යක්ත දොරටුපාලයාගෙන් අහලා නගර හිමියට පවර්ලා දෙනවා මොකද සත්‍යෝ ඉන්නවා පුද්ගලයෝ ඉන්නවා කියලා. ආත්මයි. ඊට පස්සේ ඊගාවට පවර්ලා දෙනවා මෙයා කොහොමද? ඇහිම් බලන්ඩ ලස්සන උයන් තියනවා, වතු තියනවා, මගුල් ගෙවල් තියනවා, කාර් තියනවා, ලස්සන ගොඩනැගිලි තියනවා, සෙල්ලම් බඩු තියනවා, ලස්සන ලෝකවල තියනවා කියලා දැන් ඔය වගේ විස්තර කිව්වොත් අහවල් දිවයිනේ හරි ලස්සන චිත්‍රපටි පෙන්නනවා, හොඳ සංගීත සම්දර්ශන තියෙනවා, හොඳ නාට්‍ය තියෙනවා, හරි ලස්සන බුමුතුරු අතරපු ගොඩනැගිලි තියෙනවා, පුදුමාකාර වාහන තියෙනවා කියලා ඔය වගේ විස්තර ටිකත් යන්න හිතෙනව නේද? ඕගොල්ලන්ට මේ ඇහෙට එපිටින් තියෙන ලෝකයේ ඇති දුක්ඛදායක සැබෑ ස්වභාවය නෙමෙයි පෙන්වන්නේ නගර හිමියට. ආපහු රූප හොයාගෙන දුවන්න හිතෙන බලන්න හිතෙන ලස්සන විස්තර ටිකක් තමයි පෙන්වන්නේ. දුක් දී සැප හැටියට තමයි මෙයා පවර්ලා තියෙන්නේ. එහෙම නෙමෙයිද අද දවසේදී නගර හිමියට එන්න පණිවිඩ. ඊට පස්සේ මේ දොරටු වලින් එහා පැත්තේ ලෝකේ අනිත්‍ය වෙනස් වෙන විපරිණාම වෙන ධර්මතාවයක් තියෙනවා කියලා නෙමෙයි පනවන්නේ පෙන්වන්නේ. බලන් ඉස්සෙල්ලා තියෙනවා තියෙන දෙයක්මයි පෙනෙන්නේ පෙනුණු දේවල් තියෙනවා කියන පණිවිඩයයි ඕගලන්ට නගර හිමියට ලබා දෙන්නේ. ඕගොල්ලෝ යන්න ඉස්සෙල්ලත් බලන් ඕනේ දේවල් තියෙනවා ඕගලන්ට. තියෙන දෙයක්මයි ඕගොල්ලෝ දකින්නේ. දැකපු දේවල් ඕගලන්ට තියෙනවා. ඕගලන්ට අනිත්‍ය පෙනෙන්නේ නැහැ. ඕගලන්ට නිට්ටය දෙයක් හම්බ වෙන්නේ. බලන දේවල් නිට්ටයයි කියන පණිවිඩයයි මේ නගර හිමියට දෙන්නේ. ඒ වගේම සුබයි කියන පණිවිඩයයි දෙන්නේ. ඌ පරිදි නෙවෙයි නොඌ පරිදි පණිවිඩය දෙන්නේ. මොකටද මෙහෙම පණිවිඩය දෙන්නේ? හතුරුකමට නගර හිමියව මේ සිව්මන්සලින් එළියට ඇදලා ගන්න. නගර හිමියා ඉන්නේ මේ දොරටු වලින් ඇතුලේ නගරේ ඇතුලේ තියෙන සිව්මන්සලේ. ඒ දොරටු වලට එහා පැත්තේ තියෙන නිට්ටයයි සැපයි ආත්මයි සුබයි කියන විස්තර ටික කිය පවර්ලා දෙන්නේ මොකටද? මේ නගර හිමියාගේ හතුරු නගර හිමියාව එළියට දාලා හතුරුකම් කරන්න ගහන්න මරන්න කපන්න කොටන්න දුක් දෙන්න. දැන් ඔය උගුලේ පැටලිලා නගර හිමියා හැම වෙලාවෙම ඉන්නේ රූප හොය රස්ත්‍ය දුවේවි.
නගරෙන් පිට තමයි ඉන්නේ. දොරටුවෙන් පිට. ඒ ඉන්න නගර හිමියට කඩු පාරවල්, කිනිසි පාරවල්, පිහි පාරවල්, ඊතල පාරවල් නොවැදුනොත් තමයි පුදුනේ. ඒ කියන්නේ දුක නාවොත් තමයි පුදුනේ. කොහොමයි දුක ඇවිල්ලා තියෙන්නේ? යම් වෙලාවකදී ඌපරිදි වචනය නගර හිමියට පවරන්න පුළුවන් නම් මෙන්න මෙතනයි නිවන කියන ධර්මතාවයේ තියෙන්නේ. මෙතනයි ආර්ය අෂ්ටාංග ගොඩ නැගෙන්නේ. හැබැයි ඇහැට පෙනෙන මේ දොරටු ටිකෙන් ගෙනෙන පණිවිඩ කරුවෝ නිවැරදි පණිවිඩය පවර්ලා දෙන්න නම් නිවැරදි පණිවිඩ කරුවෝ දෙන්නෙක් ඉන්න ඕනේ නිර්මාණය වෙලා. සමත විදර්ශනා කියන පණිවිඩ කරුවෝ දෙන්නෙක් නිර්මාණය කරගෙන තියෙන්න ඕනේ ඔයගොල්ලෝ. එහෙම නිවැරදි පණිවිඩ කරුවෝ දෙන්නෙක් නැති වුණොත් තමයි වෙන පණිවිඩ කරුවෝ දෙන්නෙක් උතන ඉන්නේ. මේ දෙන්න අස්කල්ලා ඒ වෙනුවට නිවැරදි පණිවිඩ කරුවෝ දෙන්නෙක් දාගන්න ඕනේ. ඒ ටික ලැබෙන්නේ මොකටද? කොහොමද? දර්ශන විසුද්ධිය තියෙන කෙනෙකුට විතරයි. මේ නිවන ලැබෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලැබෙන්නේ ඌ පරිදි වචනය පවර්ලා දෙන්න නම් ඌ පරිදි දැනගෙන තියෙන්න ඕනේ නේද? ඌ පරිදි වචනය පවර්ලා දෙන්න ඌ පරිදි දැනගෙන තියෙන්න ඕනේ නේ. දොරටු හයෙන්ම නිවැරදිව නගර හිමියට වචනය පවර්ලා දෙන්න පුළුවන්කම තියෙන්නේ නිවැරදිව යමක් දැනගෙන තිබුණොත්. නිවැරදිව වචනේ පවර්ලා දෙන්න නිවැරදි දැනගැනිල්ලක් ඇති වෙන්නේ පින්වතුනි දර්ශන විසුද්ධිය තිබුණොත්, ditthi සම්පන්න බව තිබුණොත්. ditthi සම්පන්න බව ඇති වෙන්න නම් ඕගොල්ලෝ කුමන හෝ පర్యాయකින් එක්ක දුක දුකේ ඇතිවීම නැතිවීම හෝ ස්පර්ශ ආයතන 6යි ඒකේ ඇතිවීම නැතිවීම හෝ පංච උපාදානස්කන්ධය ඒකේ ඇතිවීම නැතිවීම හෝ සතර මහා ධාතු ඒකේ ඇතිවීම නැතිවීම හෝ හටගන්න හැම දෙයක්ම නැති වෙනවා කියන තැන හෝ දැනගෙන තියෙන්න ඕනේ. එහෙම දන්නවනම් මම ditthi සම්පන්නයේ කියලා තමන්ව අර්ථ දක්වගත්තට කමක් නැහැ. සතර මහා ධාතු පංච උපාදානස්කන්ධයත් ඇතිවීමත් නැතිවීමත් ස්පර්ශ ආයතන 6 ඇතිවීම නැති මේ කුමන හෝ පర్యాయකින් දැනගන්න ඕනේ. මම දැන් ඕගොල්ලන්ට පෙන්නනවා සතර මහා ධාතු අනිත් ඕන තැනකින් පෙන්වන්නේ. නමුත් මෙතනින් ගත්තු සරල නිසා සතර මහා ධාතුව සතර මහා ධාතුවේ ඇතිවීමත් නැතිවීමත් මම ඕගොල්ලන්ට පෙන්නනවා. මෙන්න මේ ටික හොඳට අහගන්න ඕනේ. අහගත්තට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් දක්ෂ ව්‍යක්ත පඬිත දොරටුපාලයක් හදාගන්න. දොරටුපාලියව තබාගෙන ඌ පරිදි ඒ අහගත්තාට පස්සේ අහගත්ත දේ හැම වෙලාවෙම නගර හිමියට පවර්ලා දෙන්න. ඒකටයි නිවන් මඟ කියලා කියන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. දුක නැති වෙන ප්‍රතිපදාව උපදින්න එතකොට මම මොන හරි භාවනාවක් කළාට කොහොම හරි කළාට හරියන්නේ නැහැ. හරි අපි බලමු සතර මහා ධාතු ඇති වෙන හැටි. නැත්තම් පංච උපාදානස්කන්ධය ස්පර්ශ ආයතන 6 සතර මහා ධාතු සමුදය ස්වභාව කොට ඇති ධර්මය යම් ධර්මයකට සමුදය ගත්තහම මේ ස්කන්ධයන්ගේ උදේත්වයත් කියන එකට කෙටි වචනයක් ඔය. ඕක තියෙනවා පින්වතුනි සම50 ලක්ෂණයකින් උදේවැය කියලා. සතර මහා ධාතුව ගත්තොත් සතර මහා ධාතුව ඇතිවෙන්න හේතු පහක් තියෙනවා. අවිද්‍යාව නිසා, කර්මය නිසා, තණ්හාව නිසා, ආහාර නිසා සතර මහා ධාතුව ඇති වෙනවා.
අවිද්‍යාව හෝ නැති වුණොත් කර්මය හෝ නැති වුණොත් තණ්හාව හෝ නැති වුණොත් ආහාර හෝ නැති වුණොත් සතර මහා ධාතුව නැති වෙනවා. රූප උපාදානස්කන්ධය ඇති වෙන්න අවිද්‍යාව කර්ම තණ්හා ආහාර නිසා රූප උපාදානස්කන්ධය ඇති වෙනවා. අවිද්‍යාව කර්ම තණ්හා ආහාර නැති වුණොත් රූප උපාදානස්කන්ධය නැති වෙනවා. මේ සතර මහා ධාතුවේ ඇතිවීම නැතිවීම. සතර මහා ධාතුව සතර මහා ධාතුවේ ඇතිවීමත් නැතිවීමත්. දැන් ඔහොම කිව්වට තේරුන්නේ නැහැ නේ. තේරුණාද? නැහැ. ඕකටත් කියන්නේ පෙළ තාම අර්ථය නෙමෙයි. ওই වචන ටිකක් විතරයි. ওই ටික දැනගත්තා කියලා ditthi සම්පන්න වෙන්න බෑ. අර්ථ දෙකේ නැහැ. ඒක ජීවිතයෙන් පෙනෙන්න ඕනේ. ඒකටත් මම උපමාවකින් කියලා පෙන්නන්නම් ප්‍රපංච නොකොට හොඳට අහන්න ඕනේ. හරි. අපි දැන් අපි බලන්නේ සතර මහා ධාතුව සතර මහා ධාතුව ඇතිවීමක් නැතු. හොඳට ඇහුවොත් මේ දේශනාව අවසානයේදී කතා දෙකක් නැතුවම ditthi සම්පන්නෙක් වෙන්න පුළුවන්මයි. ඒ ධර්මයේ සුවක්හතයි ඉච්චරම. හැබැයි සමන්තම තේරෙන්න ඕනේ මට කියන්න බෑ ඕගොල්ලෝ සෝවාන් වුණා කියලා ditthi සම්පන්නයි කියලා. දර්ශනයේ සම්පන්නයි කියලා. හැබැයි Tamanට තේරෙනවා. ඒ හින්දා හොඳම අවස්ථාවක් මේ පුළුවන් නම් ඔන්න අල්ලගන්න. හරිද? දැන් මම උපමාවක් කියන්නම් ඕගලන්ට. එක්තරා වඩු මහත්තයෙකුට ඕනේ වෙනවා ඉඳ ගන්න යමක්. පුටුවක් හදන්න ඕනේ. එයා ඉස්සෙල්ලාම කරන්නේ දැන් මේ ඉඳගෙන ඉන්න මම ඉඳගෙන ඉන්න රූපේ. ඔයගොල්ලන්ගේ වහරින් කිව්වොත් පුටුව කියන්නකෝ. ඉඳගෙන ඉන්නේ. මේ රූපය හදන්න ඉස්සර වෙලා මේක හදපු වඩු බාස්ට බැහැ නිකම්ම හදන්න. එයා ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? හිතින් චිත්තජ රූපයක් හදා ගන්නවා. හිතේ රූපයක් හදා ගන්නවා රූප සටහන. හිතේ හදා ගන්න රූප සටහන නම් කරනවා පුටුව කියලා. මම පුටුවක් සිහි කරගන්න. එයා පුටුවක් සිහි කරගන්නවා. මං හදන පුටුවේ ඇඳ මේ විදිහටයි මේ විදිහේ ලියවැලක් දාලා පාදය මේ හැඩයට මේ විදිහේ කැටයමක් සකස් කරලා අත තියෙන ඇඳ මේ විදිහට හදනවා කියලා ඉස්සෙල්ලා හිතේ පුටුවක් හදනවා නේද? හදනවද නැද්ද? හදනවා. දැන් මේ හිතේ හදාගත්ත මේ නිමිත්තට තමයි පින්වතුනි සංඛාරය කියලා කියන්නේ කර්ම නිමිත්ත කියලා කියන්නේ. රූපං රූපත්ථාය සංඛතං අபிසංකරොන්ති තී සංඛාරෝ. සංඛාරය කියන්නේ මොකද? රූපයේ පිනිස රූපයක් සකස් කළ පිළියෙල කර ගන්න ගමටයි සංඛාර කියලා කිව්වේ. බාහිර රූපයක් හදන්න කලින් මනසේ රූපයක් හදලා පිළියෙල කරගත්තාම ඒ මනසේ හදාගෙන පිළියෙල කරගත්ත රූපෙටයි සංඛාරය කියලා කිව්වේ. රූපං රූපත්තාය සංකතං. රූපත්තාය කියලා කිව්වේ මේ බාහිර රූපයට තමයි. බාහිර රූපයේ පිනිස මනෝමයෙන් රූපයක් හදලා පිළියෙල කරලා සකස් කරගත්තාම ඒ මනෝමයෙන් හදලා පිළියෙල කරගත්ත සකස් කරගත්ත රූපෙට කිව්වා සංඛාර කියලා. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා කියන්නේත් මෙන්න මේකට. දැන් බාහිර පුටුව කියලා කිව්වොත් ඔය පුටුව හැදෙන්න නම් සතර මහා ධාතු තියෙනවනේ. හිතේ තියෙන පුටුව හැදෙන්නත් ප්‍රත්‍යක් තියෙන්න එපා නේද? දැන් හිතේ හදාගත්ත පුටුව කියන නිමිත්තක් රූපයක් තියෙනවනේ. ඒ රූපෙට පුටුවනේ කියන්නේ. දැන් ඒ හිතේ තියෙන පුටුවනේ ඉස්සෙල්ලා හදාගත්තේ පුටුව වූ චිත්තජ රූපෙට. ඒ සංඛාර රූපෙට සංඛාර නිමිත්තට ප්‍රත්‍යයක් තියෙනවා. ඒකට ප්‍රත්‍ය තමයි මොකද? අවිද්‍යාව ප්‍රත්‍යයයි. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපන්න සංඛාරය තමයි මේ හිතේ හදාගත්ත
නිමිත්ත රූපේ. ඒ රූපෙටයි නම් කරන්නේ පුටුව කියලා. ඊට පස්සේ පුටුවක් හදාගන්න හරි උවමනාව දැන්. මම මේ පුටුව හදාගන්න ඕනේ. හිතේ තියෙන පුටුව හදාගන්න ඕනේ. කියන උවමනාව තියාගෙන උවමනාව නිසා කීයත අඬු මිටි කැටි පොරෝ ඔක්කොම ටික අරගෙන කැලේකට යනවා. ගිහිල්ලා ගහක් කපනවා. ගහ කියන එක බලන්න හොඳට. පොළවේ තියෙන ඕජා සාරය නැත්තම් ගහ හැදෙනවද? පඨවි ස්වභාවය නැත්තම් ගහක් හැදෙනවද? වායෝ ස්වභාවය තේජෝ ස්වභාවය නැත්තම් හැදෙනවද? නෑ. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවේ සංකලනය තමයි ඕජා සාරය හැටියට උරාගෙන මේ ගහ කියලා හැදිලා තියෙන්නේ. ඔන්න දැන් ගහක් කපලා ලෑලි වලට කෑලි වලට ඉරලා හිතේ තියෙන හැඩේ බලාගෙන හැඩේට අනුව සතර මහා ධාතු රූපේ අවකාශ ධාතුවේ රාශි කරනවා. දැන් මෙහි පුටු හදනවා නෙමෙයි හිතේ තියෙන පුටුවේ හැඩේ බලාගෙන සතර මහා ධාතු රූපේ අවකාශ ධාතුවේ රාශි කරනවා හදනවා. හිතේ තියෙන හැඩේට චුට්ටක්වත් වැරදුනොත් වෙනස් වුණා වැරදුනා. දැන් හරි වැරදි බලන්න හරි මයින්ඩ් එකක් තියෙන්න බෑ නේද? තේරෙනවද? එතකොට හොඳට තේරෙනව නේද හිතේ තියෙන රූපෙට මැනමැනයි මෙහි හදන්නේ කියලා. ඔන්න හිතේ තියෙන හැඩේට ආවේ නෑ ලිය වෙලා ආපහු එක මැකුවා ආපහු හැදුවා. කකුල් දෙකත් එහෙමයි. ඔන්න හිතේ තියෙන හැඩේට හරියටම සතර මහා ධාතු ටික අවකාශ ධාතුවේ රාශි කළොත් බාහිර හොඳට බලන්න ප්‍රපංච නොකට බලන්න කිව්වේ ඒකයි මේක තීක්ෂණයි මං කියන දේ. බාහිර රාශි කරන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු රූප ටික විතරයි අවකාශ ධාතුව තුල හිතේ තියෙන හැඩයට රාශි කරන්නේ. බාහිර තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ අවකාශ කියන පංච මහ භූත ටික විතරයි. මේ පංච මහ භූතයන් උදව් කරගෙන අවකාශයේ උදව් කරගෙන හිතේ තියෙන හැඩයට අවකාශ ධාතුව තුල සතර මහා ධාතුව රාශි කරනවා. ඔන්න හිතේ තියෙන හැඩයට නිර්මාණය වුණාම සතර මහා ධාතුව නිර්මාණය වෙච්ච හැඩේ දකින්නකොටම පුටුව කියන අර හදන්න උදව් වෙච්ච හැඟීම් ටික අපහු මනසේ යෙදෙනවා. දැන් යා හිතාගෙන ඉන්නේ හරි මම පුටුව හැදුවා කියලා. පුටුව කියන අදහසෙන් සතර මහා ධාතුව රාශි කළා. රාශි වෙච්ච සතර මහා ධාතු රූපේ දකින්නකොටම පුටුව කියන අදහස යෙදුණා. හොඳට බලන්න බාහිර සතර මහා ධාතුව තියෙන තැන පුටුව කියන එක තියෙනවද? පුටුව කියපු තැන සතර මහා ධාතුව තියෙනවද කියලා? හැඩේම බලන්න. දැන් මේ හැඩේ ගත්තාම දැන් බලන්න හිතේ තියෙන හැඩේ පුටුව කියන හැඩේ තියෙනවනේ. හැඩේට ප්‍රත්‍ය උනේ මොකද්ද? අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන ආපු කර්ම නිමිත්ත තමයි දැන් මේ චිත්තජ රූපේ පුටුව. අවිද්‍යා ප්‍රත්‍යයෙන් කර්ම ප්‍රත්‍යයෙන් පුටුව හදාගන්න ඕනේ කියන තණ්හාවත් නිසා අවිද්‍යා කර්ම තණ්හා ටික නිසායි සතර මහා ධාතු අවකාශ ධාතුවේ රාශි කළේ. දැන් සතර මහා ධාතු රූපයක් නිර්මාණය වෙලා මේ රූපය හැදුනේ අවිද්‍යාව කර්මයේ තණ්හාව ආහාර කියන ටික උදව් කරගෙන නෙවෙයිද? අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හැදුනේ. ඒ සතර මහා ධාතු රූපේ දකින්නකොටම ආපහු පුටුව කියන හැඟීම යෙදෙනවා. ඕගොල්ලෝ රූපේ හැදෙන්නේ මේ හේතු ටික නිසා සතර මහා ධාතු රූපේ හැදුනේ. ඒ සතර මහා ධාතු රූපේ දකින්නකොට ආපහු මේ පුටුව කියන අවිද්‍යා කර්ම තණ්හා කියන ගතියම මගේ මනසේ ඉදිලා නේද කියලා දකින්න නැතුවම සතර මහා ධාතු පුටුවයි කියලා උපාදාන කරගෙන ඉන්නේ. දැන් ඕගොල්ලෝ සතර මහා ධාතුවේ පුටුවයි කියලා බැඳිලා ඉන්නේ. මනසේ තියෙන ගතිය හඳුන්වන්න නැතුව සතර මහා ධාතුව කැඩෙනකොට පුටුව කැඩුනා. පුටුව හොරු ගෙනිච්චා. පුටුව මගේ කියලා රණ්ඩු වෙනවද නැද්ද? දැන් හොඳට බලන්න අපේ ඇහි වැරදීමෙන් ස්කන්ධයේ උදේවැය නොදන්නා කමින්
සතර මහා ධාතුවේ නෙමෙයිද දැන් අපි ඇලිලා බැඳිලා ඉන්නේ? කෙනෙකුට පෙනෙනවා නම් සතර මහා ධාතුව විදිහට එයාට වෙනව මොකක්ද? මේ සතර මහා ධාතු රූපය හැදිච්ච හැටි දකින්න. අවිද්‍යා කර්ම කියනකොට දැක්ක යුතුයි කොතනද? හිතේ නිර්මාණය කරගත්ත පුටුව. ඒ පුටුව හදාගන්නයි කැමැත්ත. මේ පුටුව මෙහෙම තේක් වලින් හදන්නේ, මේ විදිහ වටිනා පුටුවක් හදන්නේ, මෙච්චරයි කියලා විස්තර ඇතුළත් කරන්නේ ඔක්කොම නිමිත්තට. ඔය විස්තර ටික තියාගෙන සතර මහා ධාතු රූපයයි රාශිකලේ. ඔන්න සතර මහා ධාතු රූපය හැදෙන්න ප්‍රත්‍ය ටික පෙන්නනවා මොකද්ද? අවිද්‍යාව, කර්මය, තණ්හාව, ආහාර. ඒ කියන්නේ හිතේ අවිද්‍යාවෙන් හටගත්ත පුටුව කියන නිමිත්තක් තියෙනවා. හදාගන්න කැමැත්තක් තියෙනවා. සතර මහා ධාතුව නොඋනේ නම් හදාගන්න පුළුවන්ද? බෑ. එහෙනම් මේ වගේ මේ දැන් ඉඳගෙන ඉන්න විදිහේ රූපයක් හදාගන්න සතර මහා ධාතුව මේ විදිහේ හැඩයකට ගන්න. සතර මහා ධාතුව මේ හැඩයකට ගන්න මොකද්ද උදව් වෙලා තියෙන්නේ? අවිද්‍යාව, කර්මය, තණ්හාව, ආහාර. අවිද්‍යාවෙන්, කර්මයෙන්, තණ්හාවෙන්, ආහාරයෙන් රූපේ හැදෙන්නේ නේද කියලා නොදන්නාකම කියන එකකුත් එකතු වෙනවා. නිබ්බත්ති ලක්ෂණ නොදැකීම කියන ධර්මතා පහ නිසායි මේ රූපේ හැදුනේ. ඔන්න එතකොට පේනවා මේ අවිද්‍යා, කර්ම, තණ්හා කියන කාරණා ටික උදව් කරගෙන පඨවි ආපෝ තේජෝ වායු කුණ සතර මහා ධාතු ටික ආහාර කරගෙනයි මේ රූපය අවකාශ ධාතුව තුල රාශි කරගත්තේ. සතර මහා ධාතුව මේ විදිහට රාශි උනේ, රාශි කළේ අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාරයෙන් ය කියලා දැක්කොත් මේකට ඕගොල්ලෝ කියන්නේ පුටුව කියලා නෙවෙයි. අවිද්‍යා, කර්ම, තණ්හාවෙන් සතර මහා ධාතු රූපේ රාශි වෙලා තියෙන හැටි දකින්නේ. සතර මහා ධාතු රූපේ මේ විදිහට හැදුන හැටි දකින්නේ ඕගොල්ලෝ. ඊට පස්සේ මේ හැඩේ දකින්නකොටම මේ හැඩේ හදන්න උදව් වෙච්ච අවිද්‍යා, කර්ම, තණ්හා කියන gati ටික ආපහු මනසේ යෙදෙනවා. ඒක නැවත මේ වගේ හැඩයක් අවකාශ ධාතුවේ හදන්න තියෙන නිමිති ටික. මේ ටික දැක්කොත් ඕගොල්ලෝ මේ බාහිර රූපේට බැඳෙයිද උනවට වඩා රූප මේ පුටුවක් කියලා. හොඳටම පෙනුණු සතර මහා ධාතුව හොඳට පෙනුනොත් මේක පුටුවමයි කියලා දකීද? මට කියන්න. මං කියන එක තේරෙනවද? මේක කැඩෙන දවසට, බිඳෙන දවසට, විනාශ වෙන දවසට පුටුව කැඩුනා, පුටුව නැසුණා, පුටුව විනාශ වුණා කියලා අඬයිද? නෑ. එදාට ඒකයි පඨවින් පඨවිතෝ දිස්වා නැත්නම් පඨවින් පඨවිතෝ ඤත්වා පඨවිය හැටියට දැනගත්තාම පඨවිස්මින් නිබ්බින්දති. පඨවියේ කලකිරෙනවා. මේ සතර මහා ධාතුයේ පුටුව කියලා මොනතරම් අපි දුක් විඳලා තියෙනවද කියලා පඨවියේ කලකිරෙනවා. එදාට කලකිරෙනකොට නිබ්බින්දි විරජ්‍යති නොයලිනවා. මේ රූපෙ දිහා බලන්නත් බයයි පුටුව කියලා. මේ දුකයි මම උපදවා ගන්න කියලා දකිනවා. පුටුව කියලා බයන්නත් බයයි. මේ සතර මහා ධාතුව පුටුව කියලා දැකලා පුටු වලින් විඳපු දුක ගැන එයා දන්නවා. කාපු අර ගිනි පෙල්ලෙන් වැට කෑමිනියා කලාමැදිරියටත් බයයි කියනෝනේ. පුටුව කියන සංකල්පයෙන් ඇද වැටිලා විඳපු දුකට බයයි. මේක දිහා පුටුව කියලා බලන්නත් බයයි දැන්. එතකොට මොකද කරන්නේ? නිබ්බින්දි විරජ්‍යති නොයලෙනවා. නොයලෙනට විරාග විමුච්ඡති. මේ රූපේ දකින්නට පුටුව කියන මේ හිතේ තියෙන අදහස් ටික ගෙවිලා යනවා. මිදුනා කියන නුවණ පහළ වෙනවා. මත්තේ කල යුත්තක් නැහැ දුක නැති කිරීම පිණිස. මම මේ උපමාවක් තාම කියන්නේ. සංඛාරයේ පින්වතුනි අර්ථ දක්වනවා පටපණුව වගේයි කියලා. පටපණුව අහලා තියෙනවද දැකලා තියෙනවද? දැකලා තියෙනවා. ඇත්තම කිව්වොත් මම නම් දැකලා නැහැ අහලා තියෙනවා.
පටපණුව බෝ කරනවලු මල්බෙරි ගස්වල. මල්බෙරි ගස්වල පටපණුව පට කෝෂයක් හදාගෙන ඔය සමනල්ලු වෙන්න පණුව කෝෂ බඳින්නේ. ඒ වගේ පටපණුව කෝෂයක් බැඳලා කෝෂි දෙපැත්තත් වහගෙන ඇතුළට යනවා. මොකද මිනිසුන්ට පටරෙදි දෙන්න නම් නෙමෙයි ඌට සමනලයක් වෙන්න. පටපණුව ඒ පණුවගේ නූල් ටික නම් කරන්නේ පට නූල් කියලා. ඔය පණුව කෝෂි බඳින්නේ සිවුම් නූල් වගේ එකකින්. මේ පට කියන පණුව එයා කෝෂයක් බඳිනවා. බැඳලා ওই කෝෂය ඇතුලේ නුමෙරි කාලයක් හිටියු ටික කලකින් එයා හිමින් තටු වෙනවා. ඇවිල්ලා කෝෂේ කැඩෙනවා, දිරලා යනකොට සමනලයක් වෙනවා. සමනලයක් වීමේ බලාපොරොත්තුෙන් පටපණුව කෝෂයක් හදනවා. හදලා වහ ගන්නවා. අනේ පටපණුව විසින් හදපු කෝෂය නිසාම පටපණුවට මැරෙන්න වෙනවා. ඇයි මිනිස්සු මොකද කරන්නේ? පටරෙද්දි මහන්න පණුව පිටින්ම මල්බෙරි ගස්වල කෝෂ හදපු කෝෂ කූඩ පිටින් තම්බන්නේ. තම්බලා තැඹුවාම කැඩෙන්නේ නැතුව අර කෝෂෙ දිග ලෙහෙනවා. කෙහෙල් කොලයක් රස්නෙට තැව්වට පස්සේ ඉරෙන්නේ නැහනේ. නැත්තම් ඉරෙනවනේ. ඒ වගේ මේ පට කෝෂෙ තැඹුවට පස්සේ කැඩෙන්නේ නැහැ. ඒක ලෙහෙනවා නූල වගේ. එතකොට පටපණුවට අන්තිමට මැරෙන්න උනේ තමන්ම බැඳපු කෝෂෙ හින්දානේ නේද? ඒකයි දැන් වික්ෂුන් වහන්සේලාට පටරෙදි තහනම් අඳින්න. විනයෙන් තහනම් බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන්නේ. ওই නිසායි. කොහොම හරි අන්තිම කතාව පටපණුව නෙමෙයි අවසන් වෙන්නේ අපේ පටපණුවට මැරෙන්න උනේ පටපණුව බැඳපු කෝෂෙන්. සංකාරය පෙන්වන්නේ පටපණුව වගේ කියලා. අන්තිමට අපි ඇති කරගන්න සංකාරයටමයි අපිට දුක් විඳින්න උනේ. මම්ම හිතෙන් පුටුව කියන නිමිත්තක් හදාගෙන සංකාරයක් හදාගෙන ඒකට තණ්හා උපාදාන වෙලා ඒ හිතේ තියෙන නිමිත්තට සතර මහා ධාතුව රාශි කළා. රාශි කරපු සතර මහා ධාතුව දකින්නට පුටුව කියලා හදන්න උදව් වෙච්ච gati ටික මාපව මනසේ යෙදුණා. අනේ මං ඇති කරගත සංකාරේ මම්ම පැටලෙනවා. දැන් මේ සතර මහා ධාතු රූපේ දකින්නවා මම පුටුව කියලා. පටපණුවගේ කෝෂය නිසා විනාශ වුණා වගේ මම්මගේ සංකාරය තුලම පැටලිලා පුටුවකින් දුක් විඳින්න වෙනවා. ඒක තාම මගේ උපමාව හැබැයි උපමෙය්‍ය. ඕගොල්ලන්ට දැන් අම්මා කියලා සිහි කරන්න පුළුවන් නම් සිහි කරන්න පුළුවන් මේ හිතේ නිමිත්ත හිතේ තියෙන චිත්තජ රූපයක් සටහනක්. මේ සටහනටයි මේ චිත්තජ රූපෙටයි අම්මා කියලා කියන්නේ. ඒ චිත්තජ රූපයත් ප්‍රත්‍යයෙන් උපදින්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන්. අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත් සංකාර නිමිත්තක් තමයි රූපයක් තමයි මේ අම්මා කියන රූපේ. අම්මා කියන රූපේ. ඔය අම්මා කියලා හිතේ තියෙන රූප නිමිත්තත් එක්ක ඕගොල්ලන්ගේ සෙනෙහස ආදරය කියන gati ටික ඔක්කොම තියෙන්නේ. හිතේ තියෙන නිමිත්ත සිහි කරගෙන මේ මගේ අම්මගේ හැඩේ කියලා මේක නම් කරගෙන මගේ අම්මගේ නම මෙහෙමයි, මගේ අම්මගේ වාසගම මෙහෙමයි, අම්මගේ ගම මෙහෙමයි, අම්මට නෑදෑයෝ මෙච්චර මේකට බඳින්න පුළුවන්. කර්ම ඕනතරම් චේතනා පහල කරගන්න පුළුවන්. ඔච්චර විස්තර පහල කරනවා. අම්මා බලන්න ඕනේ කියන කැමැත්තත් ඇති වෙනවා. අවිද්‍යා, කර්ම, තණ්හා කියන ටිකින්දා මේ විදිහට මේ හැඩේට අවකාශ ධාතුව තුල රාශි වෙලා තියෙන රූප හොයාගෙනම යනවා. අම්මා බලනවා නෙමෙයි, අවකාශ ධාතුව තුල මේ හිතේ තියෙන තමන්ගේ කැමැත්ත ඇති වෙච්ච හැඩේට තියෙන රූප සතර මහා ධාතුව අවකාශ ධාතුව තුල රාශි වෙලා තියෙන තැන හොයාගෙන යනවා. ගියාම කන බොන ආහාර ප්‍රත්‍යයෙන් අවකාශ ධාතුව තුල මේ හැඩේට රාශි වෙච්ච රූපය හදා ගන්නවා, හොයා ගන්නවා අපි. හොයා ගන්නකොටම රූපේ හොයාගන්න හේතු වෙච්ච කාරණා ටික රූපේ පෙනෙනකොටම යෙදෙනවා. යෙදෙනකොට හිතෙන්නේ මම අම්මා බලන් ආවා, අම්මා දැක්කා කියලා. අන්තිමට මේ රූපේ දකින්නේ ඔයගොල්ලෝ අම්මා කියලා.
සතර මහා ධාතු රූපයේ වෙනස් වෙන ගානේ අම්මා ලෙඩ වුණා, අම්මා මහලු වුණා, අම්මා මැරුණා කියලා දුක් විඳිනවා. පටපණුවා උගේ කෝෂය නිසා දුක්කටපත් වුණා වගේ අපි අපේ කෝෂය නිසා, කර්ම කෝෂය නිසා දුක් වෙනවා. අන්තිමට කෙසුත් අම්මගේ, ලොමුත් අම්මගේ, නියපොතුත් අම්මගේ, දත් ටිකත් අම්මගේ, හමත් අම්මගේ, මසුත් අම්මගේ, ඇට මස් ලේ නහර මේවත් අම්මගේ, කන බොන කෑමත් අම්මගේ, වලලපු තැනත් අම්මගේ, අම්මා මැරිච්ච තැන, හැදිච්ච ගහත් අම්මා මැරිච්ච තැනයි කියලා තමයි නතර කරන්නේ. ඒවත් නතර වෙන්නේ මැරුණත් අම්මා ඉන්නවා හිතේ. අම්මා කියන ටික දැන් නැත්තේ ආහාර ප්‍රත්‍යයෙන් උපන්න රූපේ නැතිකම හින්දායි මේ ඕගොල්ලන්ට ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත රූපේ නැතිකම නිසායි මේ අම්මා මැරිලා කියලා කියන්නේ. නමුත් අම්මා නැති උන්නේ නැහැ. හැමදාම අද දෝගලන්ට සිහි කරනකොට අම්මා කියන එක සිහි කරනකොට ආදරේ සෙනෙහස ගති ටික එන්නේ නැද්ද? එනවා. එහෙනම් හැමදාම ජීවත් වෙන්නකොටත් අම්මා ජීවත් වුණා නෙමෙයි. මේ සතර මහා ධාතුව නොදන්නාකම නිසා අපේ මනසේ ඇතිවෙච්ච ගතියෙන් සතර මහා ධාතු ටික ස්පර්ශ කරගෙන ඉඳලා තියෙනවා. තේරෙනවද කියන එක? ඒකයි ditthi සම්පන්නයි කියලා කිව්වේ. එහා මෙච්චර සතර මහා ධාතු පිරිසෙන් දකිනවා. හරි ඒකත් පැත්තකින් තබන්න. දැන් S2 වහගෙන තමන් සිහිපත් කරගෙන තමන්ව අපි හැමෝටම මාව තමන්ට තමන් සිහි කරන්න පුළුවන් නේද? පුළුවන්. දැන් හොඳට බලන්න දැන් S2 වැහිලා. ඇහැ නැහැ. එහෙනම් රූපෙ පෙනෙන්නෙත් නැහැ. චක්කු විඥානයත් නැහැ. දැන් හොඳට තුලණය කළ හැකි, තීරණය කළ හැකි මේ මාව සිහි වෙනවා කියන තැන අර වඩුව පුටු රූපයක් හදාගත්තා වගේ මම දැන් අම්මා රූපයක් සිහි කරගත්තා වගේ දැන් මම මගේ රූපයක් කියලා එකක් සිහි කරගෙන ඉන්නේ මේ හිතේ. මේ හිතේ තියෙන රූප නිමිත්තටයි අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කියන්නේ. ඔය නිමිත්තටයි ඕගොල්ලෝ ඔය හිතේ තියෙන නිමිත්තටයි මේ මම මේ මගේ නම මේ මගේ වාසගම මගේ අම්මගේ නම මගේ තාත්තගේ නම මට මේවා තියෙනවා කියලා යම් තාක් විස්තර ටික කවලා තියෙන ওই නිමිත්තට. ওই නිමිත්ත එක්කයි තමන්ගේ ජීවිත ආසාව තියෙන්නේ. ওই හිතේ තියෙන gati ටික නිසා වෙන්නේ මොකද්ද? ඇහැ සවිඥානික වෙනවා. සවිඥානික ඇහැට ඇස්සරලා බලනකොට මේ සතර මහා ධාතු රූපයේ කනබුන ආහාරයෙන් යුක්ත රූපේ අවකාශ ධාතු තුල ওই හිතේ තියෙන හැඩයට රාශි වෙච්ච රූපේ ගැටෙනවා. ගැටෙනකොටම ඇස් වහලා ඉන්නකොට සිහි වෙච්ච ධර්මතාව ටික ආපහු මනසේ යෙදෙනවා. මනසේ යෙදෙනවා. යෙදෙනකොට ඕගොල්ලන්ට පෙනෙන්නේ මේ රූපෙමමයි වගේ. හිතේ තියෙන gati ටික නිසායි හිතේ තියෙන gati ටිකටයි සතර මහා ධාතුවේ මේ හැඩේ හැදුනේ. ওই මම කියන හැඩේ හිතේ තියෙන අර වඩුවගේ හිතේ තියෙන හැඩේටනේ සතර මහා ධාතු රූපේ රාශි කළේ. ඕගොල්ලන්ගේ මේ මම කියලා හිතේ තියෙන චිත්තජ රූපයේ හැඩේටයි කනබුන ආහාර පාන අඩුක් වෙන්නේ මේකේ. රාශි වෙන්නේ. කනබුන අවකාශ ධාතුවේ හිතේ තියෙන අවිද්‍යා කර්ම තණ්හා කියන gati ටිකටයි මේ කය සවිඥානික වෙලා කනබුන රූප කලාප ටික අඩුක් වෙන්නේ. සතර මහා ධාතු අවකාශي රාශි වෙන්නේ. ඇස්සරලා බලනකොට ඒ කාරණා ටික නිසා රාශි වෙච්ච රූපේ දකිනකොට රාශි වෙන්න උපකාරී වෙච්ච මම කියන හැඟීම ආපහු මනසේ යෙදුනාම මේ සිද්ධිය නොදැක්කොත් ඕගොල්ලෝ හිතාගන්නේ මේ රූපේ මගේ කියලායි. මේ හිතේ තියෙන මම කියන හැඟීම අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත් සංඛාර නිමිත්ත රූපං රූපත්තය සංකතං අபிසංකරන්ති ති සංඛාරෝ කියපු තැන රූපේ පිණිස රූපයක් මේ තියෙන්නේ. මේ රූපයට නැවත නැවත මම කියලා තණ්හා උපාදාන වෙද්දි මේ නිමිත්තටයි තණ්හා උපාදාන වෙන්නේ. වෙනකොට ඒ නිසා මේ කය ප්‍රසාද ටික ඔක්කොම පිහිටන්නේ. අපි යකඩෙන් හරි ෆයිබර් ග්ලාස් වලින් හරි අච්චුවක් හදලා ඒකට ප්ලාස්ටර් පැරිස් හරි මැටි හරි එබුවොත් අච්චුව ගැලවුවට අර මැටි ටිකේ අච්චුවේ හැඩයට හිටිනව නේද? ඒ වගේ හිතේ තියෙන මම කියන මේ චිත්තජ රූපය
තමයි අච්චුව මේක ඇතුළට තමයි බහලන්නේ මේ ඔක්කොම කන බොන ආහාරයෙන් යුක්ත රූප ටික. එතකොට ඒකේ හැඩය තමයි මෙහෙම තියෙන්නේ. ඒකේ හැඩයට නිර්මාණය වෙච්ච සතර මහා ධාතු රූපේ මේ තියෙන්නේ. අපි කය කියන්නේ. ඒ රූපේ දකිනකොට මම කියන අර රූපේ හදන්න හේතු වෙච්ච gati ටික ආපහු යෙදෙනවා. යෙදෙනකොට හිතාගන්නේ මේ රූපේ මම කියලා. තව පොඩි වෙනසකුත් ඔක තියෙන. ඒ පැත්ත කියන්න ගියොත් ඒ පැත්තල ඉඳ නැහැ. හැබැයි එකම නිකමට කියලා තියන්න. මොකද අද මම මගේ හැඟීම තිබුණාට පුංචි කාලේ මම කියන හැඟීමට තිබුණු රූපයට වඩා දැන් වෙනස්. දැන් තියෙන රූපයට වඩා වයසට යනකොට වෙනස් වෙන්නේ. හැබැයි වෙනස් වෙන ගානට මමත් වෙනස් වෙනවා. නමුත් මම කියන හැඟීමටම නම් හැදෙන්නේ. මේක වෙනස් වුණේ කොහොමද කියන කාරණාවකුත් තව තියෙනවා. ඒ කියන්නේ මේ හිතේ තියෙන මම කියන අච්චුවට අනුව මේ රූපය හැදෙනවා. හදාගන්න හැදිච්ච මේ අච්චුවට හැදිච්ච රූපෙට චිත්ත ඍතු ආහාරයෙන් වෙනස් කෑමෙන් බලපෑම් ඇති වෙනවා. වෙනස් වෙනවා ටිකක් බාහිර හේතුත් නිසා. ඍතුව වෙනස් වුණොත් සීතල රටකට ගියොත් මේක ටික පාට වෙයි. ඍතුවේ බලපෑම මේ අච්චුවට හැදිච්ච රූපෙට බලපෑම් වෙනවා. ආහාර පාන අඩු වැඩි වුණොත් මේක පිම්බෙන්න කෙට් වෙන්න පුළුවන්. හිතේ තියෙන සිතුවිලි රාග ద్వේෂ මෝහ කුසල අකුසල මත රූප කලාප වෙනස් වෙනවා. ප්‍රධානව හැදුණු අච්චුව මම කියන හැඟීමෙන් යුක්ත අච්චුවෙන් හැදුණු මේක කර්ම ඍතු ආහාරයෙන් වෙනස් වෙනවා. වෙනස් වෙච්ච රූපේ බලාගෙන මම කියන හැඟීම යෙදෙනවා. ආපහු. එතකොට දැන් මේ රූපේ නිමිත්ත බලාගෙන හැදෙන මම කියන හැඟීම ආයෙත් ටිකක් වෙනස් වෙලා. ආයෙත් මේ හැඟීමට හැදෙන රූපේ හැදෙන රූපෙට බාහිර බලපෑමෙන් යම් වෙනසක් වෙනවා. ඊගවට ගන්න නිමිත්තත් මම කියන එක යෙදෙනකොට නිමිත්තෙත් පොඩි වෙනසක් වෙනවා. ඒ හින්දා රූපෙත් එක්කම නිමිත්තත් වෙනස් වී යනවා. තේරෙනවද මං කියන්නේ? නමුත් එකක් තේරුම් ගන්න. පටපණුව වගේ අපේ මනසේ තියෙන කර්මයටම සංඛාරයටම අපි පැටලිලා සතර මහා ධාතුයේ මම දකිනවා. දැන් මේ රූපේ කෙස් ටිකත් මමලු හමත් මම ලොම් මම නිය මම දත් මම සෙම්ම සොටු මල මුත්‍ර ටිකත් මගේ කියනවා. මැරුණොත් මමයි මැරුණේ මම මැරෙන්නේ මෙතන මැරිච්ච තැන කියලාත් කියයි. මාව මැරිලා ඉන්නව හීනෙනුත් දකි. එතකොට දැන් මේ රූපය සතර මහා ධාතු හිතේ තියෙන අවිද්‍යාවෙන් මම කියන නිමිත්ත කර්ම සංකාර කෙනෙකුට හැම වෙලෙම සංකාර නිමිත්තටයි අපි මේ නම් කරගෙන තින්නේ. හිතේ තියෙන චිත්තජ රූපේ මම කියලා. ඒකටයි තණ්හා උපාදාන වෙලා තියෙන්නේ. ඒ නිසා රාසි වෙච්ච සතර මහා ධාතු රූපය දකින්න මේ රූපය තමන් කියලා කියන මේ කනබුන ආහාරයෙන් ඇදුණු කය. ඒ කය දකින්නකොට කය හදන්න හේතු වෙච්ච gati ටික මනසේ යෙදුනා. කියලා ඕගොල්ලෝ දැක්කොත් ඕගොල්ලෝ මේ රූපේ සතර මහා ධාතුවේ මම කියලා දකින්නේ යම් කිසි කෙනෙකුට සතර මහා ධාතුව නේතං මම නේසෝ හමස්මින් නේතං මම නේසෝ හමස්මින් නෙමේසෝ අත්තාති ඒව මේතං යතහ බුතං සම්මප්පඤ්ඤාය දත්තබ්බං සතර මහා ධාතුව මම නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා දැක්කොත් එයා ditthi සම්පන්නයි. සතර මහා ධාතුවේ ඕගොල්ලෝ දකින්නේ තමන්ව දකින්නේ නැත්තම් තමන් සතර මහා ධාතුවේ දකින්නේ නැත්තම් තමන් නිසා සතර මහා ධාතුව දකින්නේ නැත්තම් සතර මහා ධාතුව නිසා තමන් දකින්නේ නැත්තම් සක්කාය දිට්ඨිය කියන එක නැහැ. ඔකට සක්කාය දිට්ඨිය කිව්වේ. ඕගොල්ලෝ ස්කන්ධයන්ගේ උදේවැය දැක්කේ නැති හින්දා මේ සතර මහා ධාතුවේ තමන් දකින්නේ. ස්කන්ධයන්ගේ උදේවැය දැක්කොත් මගේ අම්මා මගේ තාත්තා මගේ දුව මගේ පුතා මගේ ගෙදර සතර මහා ධාතුවේ දකින්නේ නැහැ. සතර මහා ධාතුව තුල තමන්ගේ දේවල් තමන් සතර මහා ධාතුවේ දකින්නේ නැත්නම් මගේ දේවල් නෑ සතර මහා ධාතුවේ. එහෙනම් මගේ ආත්මයක් නෑ. සතර මහා ධාතුවේ තමන්ගේ දෙයක් හෝ තමන්ගේ ආත්මය දකින්නේ නැත්නම් ඔයගලන්ට පේන්නේ නැත්නම් බය නැතුව මන් දිට්ඨි සම්පන්නයි කියලා කියන්නේ ප්‍රශ්නයක් නෑ. එච්චරට මේ ඇහැ පිරිසිදුයි. නමුත් අපි ස්කන්ධයන්ගේ උදේවැය නොදන්නා කම නිසාම සතර මහා ධාතුවේ මාව දකිනවා.
සතර මහා ධාතුවේ අම්මා තාත්තා දුව පුතා නෑදෑයෝ දකින්නවා. සතර මහා ධාතුවේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් දකින්නවා. දැකලා සතර මහා ධාතුවේ සතුටු වෙනවා. ඒ නිසා සතර මහා ධාතුවේ දුක් විඳින්නත් වෙනවා. අපිට දුක ඇවිල්ලා තියෙන්නේ ඔහොම. දුකට හේතු ටික අවිද්‍යා කර්ම තණ්හා කියන මේ කෙලෙස්. මේ අවිද්‍යා කර්ම තණ්හා කියන මනසේ මේ ගති ටික නැති වුණොත් අපි සතර මහා ධාතුව පිරිසින් දකින්නවා. ඒකේ මම මගේ ආත්මීය දෙයක් දකින්නේ නැහැ. දුක්ඛ නිරෝධය වෙනවා. ඔන්න ওই ටික දැනගත්ත කෙනාට පුළුවන් ඌ පරිදි වචනය පවර්ලා දෙන්න. ඌ පරිදි දන්නවා දැන්. සතර මහා ධාතුව හැටියට පෙන්වන්න දෙයට දන්නවා. ওই ටික නොදන්න කෙනා බොරුවක් පවර්ලා දීම පුදුමයක් නෙවෙයි. එයාට නෑනේ තිබුණේ. භාවනා කරනවා කියලා නිවන් දකින්න කියලා හරි මොනවා හරි දෙයක් කරන්න බෑ. මොකද්ද කළ යුත්තේ කියන එක බලන්න ඉස්සෙල්ලා. මේ බුදුහාමුදුරුවෝ දේශනා කළ ධර්මයක් මම දේශනා කරනවා නෙමෙයි. මගේ දෙයක් දේශනා කරනවා නෙමෙයි. හැමදාම අපි නොදන්න අපි නොදැක්ක අපේ ජීවිතවල සැබෑම කතාව මම මේ කියන්නේ. මං කියන්නේ ඕගොල්ලෝ ගැන. ඕගොල්ලන්ට වෙලා තියෙන දේ, ඕගොල්ලෝ දුක් විඳින හැටි, ඕගොල්ලන්ගේ ජීවිතේ කතාව මේ කියන්නේ. එතකොට ඕගොල්ලන්ට තේරෙයි මං කියන දේ හරිද වැරදිද කියලා. බන හරිද වැරදිද නෙමෙයි, මේ කියපු කතාව හරිද වැරදිද කියලා බලන්න. අනුන්ගේ බණක් ඇහුවොත් තමයි හාමුදුරුවෝ කියප එක හරි, හාමුදුරුවෝ කියප එක වැරදි කියලා හරි වැරදි දෙක පිටට දාන්න වෙන්නේ තව කෙනෙක්ගේ බණක් ඇහුවොත්. මං කියන්නේ ඕගොල්ලන්ට දුක එන්නේ ඕගොල්ලෝ රැවටිලා ඕගොල්ලන්ට වෙලා තියෙන ඕකයි කියන එකයි කියන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. බුදුහාමුදුරන්ගේ අදහසක් නෙමෙයි. හැමදාම ලෝකේ පැවතුණු, ලෝකේ පවතින, ලෝකේ සැබෑ ස්වභාවය, අපේ ජීවිතවල සැබෑම ස්වභාවය. ඒ හින්දා අරහාමුදුරන්ගේ බණ හරියන්න පුළුවන්, වරදින්න පුළුවන්. බුදුදහම හරි ඇති, වරදින්න ඇති. ඒ අපි ධර්මයේ දැක්කේ නැති හින්දා. අපි ධර්මයේ දැක්කොත් දකින්න වෙන්නේ අපේ ජීවිතය. පින්විතර පටිච්චසමුප්පාදේ කිව්වෙත් ඕක. පටිච්චසමුපාදේ තුන් කාලෙකින් බලන්න කියලා කිව්වි. දැන් අම්මා කියලා හිතා ඉන්න පුළුවන් කියන ටිකට තමයි අවිද්‍යා සංකාර කියලා කිව්වේ. ඒකම තණ්හා උපාදාන කියන කාරණා ටිකක් තියෙනවා. නමුත් අවිද්‍යා කර්ම කියනකොට මේ අම්මා කියන අවිද්‍යා ප්‍රත්‍යයෙන් උපන් නිමිත්ත ඒක බැඳිලා තියෙන ටික. ওই ටික නිසා ඔය හැඩයට රාශි වෙච්ච සතර මහා ධාතු උපද්දව ගන්න තැනට තමයි, රූපයක් පෙනෙන තැනට තමයි විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා කිව්වේ. ආපහු ඒ ටික දකින්නකොටම මේ සිහි කරගත්ත අවිද්‍යා සංකාර නිමිත්තත් එක්ක තියෙන තණ්හා උපාදාන කියන gati ටික ආයෙත් මනසේ යෙදෙනවා. ඒකටයි තණ්හා උපාදාන කිව්වේ. පෙනෙන දෙයට දෙපැත්තකින් කෙලෙස් පෙන්වුවේ. ඉස්සෙල්ලාම හිතේ හදාගත්තේ කෙලෙස් ටිකක් මනසේ වඩුව පුටුව කියලා රාශි උනේ සතර මහා ධාතු දකිනකොට කෙලෙස් ටික දෙපැත්තේ. ඕකයි ඔය පටිච්චසමුපාදයෙන් කිව්වේ. ওই ටික පේනවා දර්ශන විසුද්ධියටපත් වුණා නම් පටිච්චසමුපාදේ පේනවා යාට. ස්කන්ධින්ගේ උදේ පේනවා. මේ ටිකටයි මේ කියන්නේ. මේ දැන් හිතට S2 වහලා ඕගොල්ලෝ මාව සිහි කරගත්තා කිව්ව අවිද්‍යාව පත්‍ය සංඛාරා. ඒක තණ්හා උපාදාන භව කියන ධර්මතා ටිකක් තියෙනවා. ඒ ටික හේතුයි S2 ඉදිරිපිට එන රූපත් හදන්න. ඒ ටික කෙලෙස් නැහැ, විපාකයි. විඤ්ඤාණ නාම රූප සලආයතන පස්ස වේදනා. පෙනෙනකොටම අර හිතේ තියෙන මනසේ තියෙන අර අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියන gati ටික ආපහු මනසේ යෙදෙනවා. ආයත් තණ්හා උපාදාන භව කියනවා. ඒ ටික හේතු වෙන මොකද්ද? ආයත් මේ වගේ රූපයක් හදලා මේ වගේ සතර මහා ධාතු රාශි කරන්න. ඒකයි භවපච්චය ජාති කියලා කියන්නේ. පටිච්චසමුපාදය කියලා එකෙන් පෙන්වන්නේ අපි ඇද වැටලා තියෙන හැටි, අපිට වෙලා තියෙන සිද්ධිය මේ පෙන්වන්නේ. වෙන දෙයක් නෙමෙයි. වෙනදට නම් ඕගොල්ලන්ට පුළුවන්කම තිබුණා මෙතන ඉඳලා ඉස්කෝලේ ගියන දරුවා ගැන හිතා ඉන්න. හොඳට බලන්න දැන් ඉස්කෝලේ ගිය දරුවා මගේ දරුවා කියලා සිහි කරගන්න මේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්ත කර්ම නිමිත්ත. අනේ දරුවා වාහනයකටවත් හැප්පෙයිද? හරදරයක්වත් වෙයිද? කවුරුවත් මුකුත් කරයිද? මේ හිතේ තියෙන නිමිත්තත් එක්ක නෙමෙයිද පොරකන්නේ? ඇස් ඉදිරිපිට කන බොන ආහාර යුක්ත සතර මහා ධාතු රූපේ එනකොට මේ කාරණා ටික යෙදෙනවා මනසේ. යන්තම් දරුවා ගෙදරාව කියලා හිතා ගන්නවා. අන්තිමට කෙලස් ටික මනසේ යෙදුනහමයි හොඳට සතුට. නමුත් ඕගලන්ට දැන් පෙනුනොත් දරුවා කියලා සිහි කරන් ඉස්කෝලේ ගිය දරුවා ගැන සිහි කරන හදන මේ මගේ මනස තුල උපදින
සංකල්පයක් නේද කියලා දැක්කොත් ඇස් ඉදිරිපිට ආවොත් කනබුන ආහාරයෙන් යුක්ත රූපේ දකින්නකොටම මේ අදහස් ටික ආපහු සීවේ නේද කියලා ඔහොම බල බල හිටියොත් මේ රූපයේ දරුවා කියලා බලන ගතිය ගෙවිලා යනවා. නොයලෙනවා කියලා කිව්වේ ඒකයි. නොයලෙනකොට මේ ගතිය ගෙවෙනවා. ඇස් ඉදිරිපිටට ආවත් ඒ රූපය ඇස් ඉදිරිපිට තියාගෙන පෙති පෙති කැපුවත් දරුවා මරුණා කියන දුක ශේෂයක්වත් ඕගොල්ලන්ගේ මනසට එන්නේ නැති වෙයි. අර බුදුරජාණන් වහන්සේ සරියුත් මහ රහතන් වහන්සේ මොගලන් මහ රහතන් වහන්සේ චේතවනාරාමේ ඉඳලා එක කාලෙකදී දක්ෂිණ ගිරි විහාරයට වැඩියා. වඩිනකොට ඒකේ ඉන්නවා කාලි කියලා ශ්‍රද්ධාවන්ත උපාසකම්ම කෙනෙක්. මෙයා ගෙදර උඩුමහන්තලාවේ පොතක් බල බල ඉන්නකොට මේ සතරවරම් රජදරුවන්ගේ කවුද මේ යක්ෂයන්ට අධිපති? වෛශ්‍රමණ රජුරුව උඩින් යනවා. මේ කාලේ උපාසකම් ඉන්නව දැකලා කියනවා හෙට උදේට සරියුත් මහ රහතන් වහන්සේ මුගලන් මහ රහතන් වහන්සේ ප්‍රදාන භික්ෂුන් වහන්සේලා 500ක් දක්ෂිණ ගිරියට වඩිනවා වහම දානේ ලෑස්ති කරන්න කිව්වා. කියලා ගියා. උපාසකම්ම ටක් ගාලා කට්ටියට කියලා දානේ උයලා පිහලා තියලා තිබ්බා. අනේ සරියුත් මහ රහතන් වහන්සේ මුගලන් මහ රහතන් වහන්සේ එනකොට පින්ඩපාත ගිහිල්ලා මහන්සි වෙන්න දෙයක් නැහැ. දායක දායිකාව ඉස්සරහට ගිහිල්ලා පාත්‍ර පිළිඅරගෙන වන්දනාවන කළා දානේ පිළිගන්නවා. සරියුත් මහ රහතන් වහන්සේ අහනවා උපාසිකාවනි කොහොමද මේ දානේ පිළියෙල කළේ? ස්වාමීනි මට මේ කවුද? වෛශ්‍රමණ රජුරු කිව්වා. ඔබ එක්ක දිව්‍යොත් කතා කරනවද? හරි පුදුමයි. ස්වාමීනි භාගතුන් වහන්සේ ඒක නෙමෙයි පුදුමේ. මට හිටියේ ස්වාමීනි එකම එක දරුවයි. නොකල වරදකට මගේ ඇස් ඉදිරි පිට රාජපුරුෂය මගේ දරුවා කෑලි කෑලි වලට කැපුවා. ඒත් මගේ හිත වෙනස් වුන්නේ නැහැ ස්වාමීනි. ඒකයි පුදුම කිව්වා. ඒකයි පුදුම කිව්වා. එහෙව් මට මේ අනාගාමි මේ දර්ශනෙමයි. ඒ අම්මයි ඔය අම්මලයි අතර වෙනස්ද? ඒ අම්මලාට ඇති නොවිච්ච විදිහේ බැඳුමක්ද ඔය අම්මලයි දරුවෝයි අතර තියෙන්නේ? ඒ අම්මගේ හිත හැදුනා නම් මේ ධර්මයෙන් ඔය අම්මලගේ හිත හැදෙන්නේ නැති වෙයිද? එහෙනම් මේ දුකේ මිදීම මේ ජීවිතේ පණවන්න බුදුරජාන් වහන්සේලා පහළ වෙයිද? බැයි නා. ඒ නිසා ඕනෑවට වඩා ප්‍රපංච කරන්න එපා. මේකේ ගිලෙන්න එපා. S2 පාද ගන්න. දුක මත ඕනෑවට පළඟැටි වගේ පනින්න එපා තණ්හාවෙන්. දරුවෝමයි කියලා. ඔය හැඟීම ගෙවිලා යනවා. ඒ ජීවිතයට කෙරෙන්න තියෙන උපකාර කරන්න. ආහාර පාන අඩුකම නිසා දුක එන්න තියෙනවා නම් ඒක වළක්වන්න. අනර්ථයකට යෑම නිසා දුක එන්න තියෙනවා නම් ඒකෙන් වළක්වන්න. එතෙන්ට කරුණාව එතකොට ඉදිරිපත් වෙන්නේ. තණ්හාව අවශ්‍ය නැහැ. කරුණාව තිබුණාම හොඳටම ඇති. දුකේ අකමැති බව තිබුණාම හොඳටම ඇති. එතෙන්ට සලකන්න කරුණාව ප්‍රමාණවත්. තණ්හාව කියන එක නෙමෙයි සලකන්නේ. තණ්හාව කියන එක Tamanටත් එතෙන්ට දුක් විනිසයි පවතින්නේ. දරුවා කෙරෙහි කරුණාවන්ත වෙන්න. ඛණ්ඩ බොණ්ඩ ආහාර පාන කුමන හෝ දෙයකින් ආධ්‍යාත්මික ධර්මයක් නැති කමෙන් වේවා බාහිර ධර්මයක් නැති කම වේවා දුක එන්න නොදී බලාගත්තාම මදිද? එතෙන්ට දුකේ අකමැතිකම කියන්නේ තණ්හාව නෙවෙයි කරුණාව. අම්මටත් එහෙමයි. අම්මා කියලා බොරුවට තමන්ගේ තණ්හාව තියාගන්න එපා. එතෙන්ට දුක නොවෙන්න කටයුතු කරන්න. ඛණ්ඩ නැත. ඕගොල්ලෝ කරුණාව නැතිනම් තණ්හාව තිබුණාට ඕගොල්ලෝ ඒක කරන්නේ. ඊට වඩා වැඩි තණ්හාවක් තිබුණොත් ඒ පැත්තට හැරෙනවා. කරුණාව තිබුණොත් මේ අම්මත් එකයි අනිත් අම්මත් එකයි මේ දරුවත් එකයි අනිත් දරුවත් එකයි ඔක්කොටම එක වගේ සමස්තයකින් මේ මනසෙන් ඒ කරුණාව ගලාගෙන යනවා. බෞද්ධයෙකුට අයිති කරුණාව කියන්නේ කෙලෙසයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් ලෝකෙට උපකාර උපස්ථාන කළේ නැද්ද? දුකේ අකමැති බව කරුණාව. දරුවා කෙරෙහි කරුණාවන්ත වෙන්න. අම්මා කෙරෙහි කරුණාවන්ත වෙන්න. අම්මා කියන තැනින් මිදෙන්න. දරුවා කියන තැනින් මිදෙන්න. ඒක ඕගොල්ලන්ගේ සුව පිණිස හිත පිණිස පවතී. මහණෙනි යමක් නුඹලගේ නෙවෙයි නම් ඒක දුරු කරපල්ලා. ඒක උඹලට බොහෝ කාලයක් හිත පිණිස සුව පිණිස පවතී. කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නේද? එහෙනම් මම කියන්නේ
දරුවට සලකන්න අම්මට සලකන්න එපා නෙමෙයි. එතන අවිද්‍යාව තියෙන නිසා තමන්ව දකින්නවා මාව අම්මා කියලා දකින්නවා. එතෙන්ට දුකක් නොවෙන්න කටයුතු කළ යුතුයි. කරුණාවෙන්ම සලකන්න. එතකොට පිච්චෙන්නේ නැහැ ඕනෑවට වඩා මගේ දරුවා නැති වුණාද ඉන්න ওই දරුවා කියන නිමිත්තත් එක්කනේ තියෙන්නේ. ওই නිමිත්ත සිහි වෙන්නේ නැති වුණාම අර gati ටික නැහැ. දරුවා ඉස්කෝලේ ගිහලා තාම ආවේ නැහැ කියලා සිහි කරගන්න තියෙන නිමිත්ත ඔය. සතර මහා ධාතුව ඉස්කෝලේ ගිහලා තාම ආවේ නැහනේ කියලා හිතන්නේ නැහැ ඕගොල්ලෝ. ඒකයි එහෙම අඬන්න තියෙන හේතු නැහැ. අර නිමිත්ත මනසේ ගෙවිලා ගිය දවසට එතනත් පංච උපාදානස්කන්ධයේ උදේවැය නොදන්නා කම නිසා ඒ රූපේ මම කියන තැන රැවටිලා නේද ඉන්නේ කියන තැනක නුවණයි. එතනද දුකෙන් මුදවන්න උත්සාහවත් වෙන එදාට ඕගොල්ලෝ යැතෙන්ට උගන්වන්න ඉස්සෙල්ලා ඕගොල්ලෝ උත්සාහවත් වෙන අවිද්‍යාවේ නැති කළා එතන සැනසෙල්ල ලබා දෙන්න කොහොමද කියන තැනකනේ ඕගොල්ලෝ උත්සාහවත් වෙන්නේ. ඕගොල්ලෝ ගාව S2 ධර්මයේ දකින්න ඇහැ නැති හින්දාමයි ඒ ළමයාගේ ධර්මයේ දකින්න S2 පාදන් නැත්තේ. තමන් ගාව තිබුණොත් ගෙදෙට්ට හිඟන්නේක් ආවොත් හිඟන්නට දෙන්න යමක් අපි අතේ තිබුණොත් නේ දෙන්නේ. නැත්තම් දුන්න හැකිද? ඕගොල්ලෝ ජීවිතයේ අනාථ බව දකින්නේ ඉස්කෝලේ නොගියොත්. ධර්මයේ දැන නොගත්තොත් අනාථයි කියලා දකින්නේ නැහැ. එදාට දකින්නේ ඉස්කෝලේ නොගියත් නෙමෙයි ධර්මයේ දැක්කේ නැත්තම්. අනාථයි කියලා. සනාත භික්කවේ විහෙරතමා අනාථ මහන්නේ සනාතෝ වාසය කරන අනාථ වෙන්න එපා කියලා මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ දුන්නේ. අද අපි ඕක යොදාගෙන තියෙන්නේ ඉස්කෝලේ ඵලයන් සනාතෝ වාසය කරන් ඉස්කෝලේ ගිහලා අනාථ වෙන්න එපා කියලා යවනවා ඉස්කෝලේ. බෞද්ධ හැබැයි අපි. නමුත් ප්‍රශ්නයක් නෑ මොකද දර්ශනේ වැරදිලා. අපිත් කලේ ඒක නිසා. නමුත් හැමදාම අපි එහෙම නොකළ යුතුයි. අපි සත්පුරුෂයෝ නම් අපි කරන්න ඕනේ මට දුවා වෙච්ච පුතා වෙච්ච සහෝදරය වෙච්ච අම්මා වෙච්ච තාත්තා වෙච්ච වෙලාවේදී සතර මහා ධාතුවේ බැඳිලා දුක් විඳින මේ දැම්මේ මේ ජීවිතේ නිදහස් කළ යුතුයි. ඊගාවට මට මෙයා මේකේ බැඳෙවව විතරක් නෙමෙයි මේ විදිහට මේ බැඳුමම ලෙහන්න තිබුණු අවස්ථාව මම මෙයාගෙන් අතහැරියොත් මම සමහරට මිදෙයි. මේ බැඳුම ලෙහා ගන්න මාවතත් හැමදාම බුද්ධෝත්පාද කාලේ නැහැ. හෙට දවසේදී නැවත සතර මහා ධාතුවේ බැඳිලා අනන්ත අපරිමාණ දුක් විඳිනවා කල්පාන්තර ගණන්. හිතන්න බැරි සසරක යනවා. ඉස්කෝලේ යන එක නෙමෙයි වටින්නේ මේකයි. කවුබානි මම කියන්නේ නැහැ ඉස්කෝලේ යන්න එපා කියන එක. යවන්න. හැබැයි ඕගොල්ලෝ ඒක මැසිමක් කරන්නේ නැහැ. එතකොට අර පන්තියටත් ඵලයන් මේ පන්තියටත් ඵලයන් උගන්වනවා. යම් මට්ටමක පේල්ුණත් කමන්න ඔබ මෙතනින් පේල් වෙන්න එපා කියන තැනයි ඔළුව තියෙන්නේ. එතකොට මට මතක් කරන්න තියෙන්නේ ඔන්න ඔය වගේ දුක ජීවිතේට එන හැටි ජීවිතකින් දුක අයින් වෙන හැටි තේරුම් ගන්න. තේරුම් ගත්තට පස්සේ දැන් අනුමානට තේරුණා සතර මහා ධාතුව පිරිසින් දැක්කොත් ප්‍රශ්නේ හරි. ඒකට උදේවැය බලන්න ඕනේ කියලා දන්නවා. ඕක තමයි ඔයගලන්ගේ විදර්ශනාව. කෑලි කඩ කඩ බලන්න යන්න එපා. එතකොට දුක පිරිසින් දකින්න තියෙන හේතුව අතුරුදහන් වෙනවා. ඕගොල්ලෝ නිවන් දකින්න තියෙන ශේස්ත්‍රීය අතුරුදහන් වෙනවා මිසක නිවන්ට ලං වෙනව නෙමෙයි නිවන්ට දුරට යනවා. අවිද්‍යා කර්ම තණ්හාවේ මේ රූපේ හැදුනේ රූපේ දකින්නකොට මේ කෙලෙස් ටික මගේ මනසේ යෙදෙන්නේ කියලා මානසික දෝෂේ හදාගන්නේ කොහොමද මේ රූපය කඩලා බලලා රූපේ නැහැ කිව්වොත් තේරෙනවද මං කියන එක? අවිද්‍යා කර්ම තණ්හාවෙන් සතර මහා ධාතු රාශි වුණා තියෙන හැටි මේ රූපේ කියන්නේ. එතකොට මේ රූපේ දකින්නකොට පුටුව කියන මේ හැඟීම් තෙනෙහස ටික මගේ මනසේ නේද යෙදෙන්නේ කියලා දුක ඇති වෙන හැටි හා දුක නැති වෙන හැටි Tamanට අවබෝධ කරගන්න මේ රූපය ඇතිවීම නැතිවීම අපිට උපකාරයි. අපි කලින් රූපය කඩලා රූප කලාප තියෙන්නේ කියලා බැලුවොත් රූපේ නැති වුණොත් අවිද්‍යා කර්ම තණ්හාවෙන් රාශි වෙච්ච ආහාර රූපේකෝ අවිද්‍යා කර්ම තණ්හාවෙන් රූප නැහැ කියන්නයි වෙන්නේ අන්තිමට. එහෙමද? බුදුහාමුදුරු උගන්වලා තියෙදි එහෙම එකක්. ඊට පස්සේ එහෙනම් මේ හැඟීම් ටික රූප නැත්තම් දැන් මොකක් බලාගෙනද මේ නිමිත ආයේ යෙදින්නේ? ඕගොල්ලෝ මේක කඩ කුඩු කරලා බලන්න ගියොත් නිවන් දකින්න නෙමෙයි නිවනෙනුත් හොයන්න බැරි ඈතකට යනවා කියන එක මතක තියාගන්න. ඒ හින්දා කරන දෙයක් සහේතුකව කරන්න. බුදුහාමුදුරු කිව්වට මං කිව්වට නෙමෙයි ඕගොල්ලෝ බලන්න. ඕගොල්ලන්ට මේ දුක පිරිසින් දකින්න පුළුවන්ද මෙහෙම කළොත් කියලා. ලැබෙයිද කියන එක බලන්න. ඒ නිසා
බලන්න අනිත්‍ය සංඥාව බුදුහාමුදුරුවෝ පෙන්ලා තියෙන රූප කලාප කඩන එකද කියලා. සංයුත්ත නිකායේ තුන්වෙනි පොතේ මට මතක විදිහට අනිත්‍ය සංඥා සූත්‍රයක් තියෙනවා. මහණෙනි වඩන ලද අනිත්‍ය සංඥාව සබ්බං කාමරාගම් පරියාදීයති සබ්බං රූපරාගම් පරියාදීයති සබ්බං භවරාගම් පරියාදීයති සබ්බං අරූපරාගම් පරියාදීයති සබ්බං අස්මිමානම් පරියාදීයති. මහණෙනි වඩන ලද අනිත්‍ය සංඥාව සියලු කාමරාගේ ගෙවා දමනවා, සියලු රූපරාගේ ගෙවා දමනවා, සියලු භවරාගේ ගෙවා දමනවා, සියලු අරූපරාගේ ගෙවා දමනවා, සියලු අස්මිමානේ ගෙවා දමනවා. මහණෙනි කෙසේ වඩන ලද අනිත්‍ය සංඥාවද ඉති රූපං ඉති රූපස සමුදයෝ ඉති රූපස අත්තංගමෝ. මේ හේතු ටික නිසායි මේ රූපේ ඇති වෙන්නේ, මේ හේතු නැති වෙන රූපේ නැති වෙනවා. ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්තංගමෝ ඉති සංඥා ඉති සංඥාය සමුදයෝ ඉති සංඥාය අත්තංගමෝ ඉති සංඛාරා ඉති සංඛාරණං සමුදයෝ ඉති සංඛාරණං අත්තංගමෝ ඉති විඥානං ඉති විඥානස සමුදයෝ ඉති විඥානස අත්තංගමෝ. බුදුහාමුදුරුවෝ අපිට පෙන්වලා තියෙයි. අලුත් ක්‍රම හොයන්නේ අපි ඊටත් වඩා දක්ෂයිද? ඒ නිසා මෙන්න මේ විදිහට ස්කන්ධයන්ගේ උදේවැය බලන එක තමයි ඔයගලන්ගේ විදර්ශනාව. ඒක තාම අපහසු නිසා, තාම පේන්නේ නැති නිසා. ඒක අනඤ්ඤාත අඤ්ඤස්සාමිත ඉන්ද්‍රිය කියන්නේ සෝවා මාර්ගසිතී ඇති වෙන ප්‍රඥාව. ඒ කියන්නේ නොදන්නා දේ දැක ගන්න යන්නේ. සතර මහා ධාතුව පේන්නේ නැහැ තාම, ඒක දැක ගන්න යන්නේ. සතර මහා ධාතුව දැකපු දවසට ditthi සම්පන්න දර්ශන විසුද්ධිය. එතකොට ඒකට විදර්ශනා ඥානය තමයි මොකද? ඔය වගේ ස්කන්ධයන්ගේ උදේවැය දන්න නුවණ. මේකට උපකාර පිණිස බුදු ගුණ, අසුභය, මරණය, මෛත්‍රිය, ආනාපාන සතිය කුමන හෝ කමඨහනක් සති නිමිත්ත තුල වඩලා හොඳට හුරු පුරුදු කරන්න. හිතේ කෙරෙන කතාවන් නතර කරගන්න, චිත්ත සමතයක් උදව් කරගන්න. හිත හදාගන්න පහසු විදිහට කය වචන දෙකේ සංවරයක් ඇති කරගන්න. සීලයේ පිහිටලා හිත සමාධි කළා මේ වගේ ස්කන්ධයන්ගේ උදේවැය බලන්න. මේ ස්කන්ධයන්ගේ උදේවැය දකින අත්දැකීමත් සති නිමිත්ත පුරුදු කරපු උදව් කරගෙන ඇස් ඉදිරි පිටට එනකොට ඌපරිදි වචනේ පවරලා දෙන්න. මේ රූපේ දකින්න එපා බෝතලේ කියලා. හිතේ කෙනෙක් බෝතලයක් හදලා ඒකයි තමන් හෝ කර්ම රැස් කරගන්නවා, අනුන් හෝ කර්ම රැස් වෙනවා කියලා කිව්වේ. යම් කිසි කෙනෙක් මෙතන තමන් හා අනුන් කියන එකක් නෑ මේ ධර්මතාවයට. අවිද්‍යාවේ මනසේ හදාගත්ත කර්ම නිමිත්තක් හදාගෙන ඒකට බෝතලේ කියලා මේ විදිහට මම බෝතලේ හදන්න ඕනේ කියන කැමැත්ත නිසා අවකාශ ධාතුවේ රාශි වෙච්ච මේ රූපේ. ඔය රූපේ දකින්නකොට හදපු කෙනාගේ මනසේ යෙදෙනවා වගේ මේ ගති ටික අපේ මනසෙත් යෙදෙනවා. කර්මේ සමානයි. මේ වෙලා තියෙන ඒකයි. ඒකයි තමා හෝ කර්ම රැස් කරගන්නවා, අනුන් හෝ කර්ම රැස් කරවනවා කියලා කියන්නේ. තමන්ට අසංකාරික සසංකාරික කියලා කර්මය අහලා තියෙනව නේද? තමන්ට හදාගන්න බෑ. තමන් අනුන්ගේ කර්මයක් හදලා තමන්ට කර්ම රැස් වෙන විදිහට තියලා තියෙනවා. මේ එතකොට ඕගොල්ලෝ මේක දකින්නේ කොහොමද? අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාරයෙන් අවකාශ ධාතුව තුළ රාශි වෙච්ච රූපේ මේ ටික දකින්නකොට බෝතලේ කියන අදහස එදෙනවා කියලා ඔහොම පෙන්වන්න. නැත්තම් මේ රූපේද පටිවිආපෝ තේජෝ වායෝ කියලා පෙන්වන්න. ඕක ඔහොම බලනකොට කාලයක් යනකොට ඕගලන්ට සතර මහා ධාතුව කියපු තැන පංච උපාදානස්කන්ධය කියලා ස්පර්ශ ආයතන කියලා ඕන නමකින් නම් කළ හැකියි. ඔය විදිහට බැලුවාම මේ ස්පර්ශ ආයතන හයේ රූප ඒවා ඔය විදිහටම සද්දත් එහෙමයි ඈ රූප වගේම සද්දයක් අරගෙන සද්ද රූපය තමයි රූපං රූපත්තාය සද්ද රූපයක් මිනිස සද්ද රූපයක් හිතේ හදාගෙන
මේ සද්ද රූපේ හරියට බල්ලෙක් කෑ ගහන සද්ද කියලා සද්ද රූපෙට නම් කරනවා. නම් කළා ඒ සද්ද රූපේ තමයි දැන් හිතේ තියෙන කර්ම නිමිත්ත. ඒක නම් කළා බල්ලෙක් කෑ ගහනවා කියලා ඒක අහන්න ඕනෙකම නැත්තම් ඒ හිතන කමට මේ කය සවිඥානික වෙනවා. සවිඥානික කනට සද්ද රූපයක් ගැටෙනකොටම සතර මහා ධාතුන්ගේ උපාදාය රූපයක්. මේ හදාගත්ත කර්ම නිමිත්ත ටග්ගල මනසේ දෙනවා බල්ලෙක්ගේ සද්දෙනේ කියලා. අන්තිමට ඒ රූපෙත් අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හැදිලා තියෙනවා. මේ පැත්තෙන් මේ කියන්න වෙන්නේ. ගන්ධයක් ගත්තොත් ගන්ධ රූපයක් හිතෙන් අරගෙන මේකට තමයි සමම්පිච්ච මල් සුවඳ. දැන් රූපන් රූපත්තය ගන්ධ රූපේ සඳහා රූපයක් හිතෙන් හදලා ගන්ධ රූපයක් හිතෙන් හදාගත්ත ගන්ධ රූපේට නම් කරන මේ හැඩේ මේ ගන්ධයේ හැඩේ පිච්ච මල් සුවඳ. පිච්ච මල් සුවඳ. මෙහෙම හිතන කම නිසා නාසය සවිඥානික වෙනවා. සවිඥානික නාසයට ගන්ධයක් ගැටෙනවා. ඒක මහ භූතයන්ගේ උපාදාය රූපයක් කෙලෙසයක් නෑ. ගන්ධේ ගැටෙනකොටම මේ ගන්ධයට සටහනක් හිතේ දාගෙන ඉන්නකොට ඒ ටික හිතේ තිබුණු නිමිත්තටක් ගාලා නැගිටිනකොට මේ ගන්ධය ඕගලන්ට පෙනී පිච්ච මල් සුවඳ වගේ. මේ ඇහැට පෙනෙන සිද්ධියම යනිත් ආයතන වලට වෙලා තියෙන්නේ. රස රූපන් රූපත්තය රස රූපයක් රස රූපය පිණිස හදා ගන්නවා. මේකට තමයි කැවුම් රස කේක් රස කියලා කියන්නේ. නැත්තම් මිදි රස කියලා කියන්නේ. කියලා රස නිමිත්ත හොඳට අරගෙන ගෙඩියක් එහෙම ගැට ගහ ගන්නවා ඒකට. නැත්තම් ලුණු රස කියලා ගැට ගහ ගන්නවා නිමිත්තක්. ඒ නිසා දිව සවිඥානික වෙන සවිඥානික දිවට රූපයක් ගැටෙනකොටම මේ හිතේ තියෙන නිමිත්ත හදාගත්ත නිමිත්තට සමාන නම් හැදුණු උපාදාය රූපේ ටක් ගාලා මේ ටික සිහි කර ගන්නවා. එතකොට ඕගොල්ලෝ උපාදාය රූපේ දකින්නේ ලුණු රස වගේ. චිත්ත රස වගේ. ඇඹුල් රස වගේ නැත්නම් මිදි රස. කැවුම් වල රස, කේක් වල රස දකින්නේ එහෙමයි ඕගොල්ලෝ. එකම අවිද්‍යාවේ නැගිටීම තියෙන්නේ. කයට මොන හරි ගැටුණු ගමන්ම ඇහෙන් දැකපු රූප නිමිත්තයි සිහි කළ ගන්නෙ. ගැටීම හිතට අරගෙන මෙබඳු ස්පර්ශයකට කියන්නේ පුටුව හැප්පුණා කියලා නේද? කියලා ස්පර්ශය නම් කරනවා. ඒ හින්දා කය සවිඥානික වෙනවා. සවිඥානික කයට පටවි ධාතුව ගැටෙන්නේ. ගැටෙනකොටම අර නිමිත්ත සිහි කරගෙන පුටුව හැප්පුණානේ කියලා. අන්තිමට හිතේ තියෙන මේ ගති ටිකෙන් ඕගොල්ලෝ බැඳුනේ මොකේද? මේ ස්පර්ශ ආයතන හය. ඒක ස්පර්ශ ආයතන හය ඇතිවීම නැතිවීම පෙනෙනවා එයාට එතකොටම. මෙහෙම නේද උනේ කියලා. මෙන්න මේ ටික ඇත්තටම ඕගොල්ලන්ට දකින්න පුළුවන් වුණොත් ඕගොල්ලෝ දකින්නේ ස්පර්ශ මනසේ තියෙන ගති ටිකේ හැඩේට ස්පර්ශ ආයතන හය හැම වෙලේම හදාගෙන ස්පර්ශ ආයතන හයේ හැඩ ටිකට ආපහු මනස හැඩෙන්නේ නැහැටි. ඕගොල්ලෝ මේ ස්පර්ශ ආයතන හයේ මමවත් මගේවත් මගේ ආත්මයක්වත් සත්ව පුද්ගල ආත්මීය දෙයක් දකින්නේ මේ ස්පර්ශ ආයතන හයේ සත්ව පුද්ගල ආත්මීය දෙයක් නොදකිනකොට ඒ මනසට හඳුන්වන ශුන්්‍යත විමුක්ෂය කියලා. මේ ස්පර්ශ ආයතන හයේ ගෙවල් දොරවල් දුව පුතා අම්මා තාත්තා කිසිම ද්‍රව්‍යයක් ඇලෙන්න සුදුසු කිසිම කාරණාවක් ඕගොල්ලෝ දකින්නේ නැහැ. ඇලෙන්න කැමති වෙන්න පුළුවන් නිමිත්තක්. ප්‍රාර්ථනා කටයුතු නිමිති කිසිවක් නැහැ මේකේ. තියෙන හිස් ශුන්‍ය ආයතන ටිකක්. ශුන්‍යෝගාමි හිස් ගෙවල් හයක් තියෙන්නේ. එදාට මේ විමුක්තිය හඳුන්වනවා මොකද්ද? අප්පනිහිත කියලා. අප්පනිහිත කියලා. එතකොට දකින්න කලින් තිබුණේ නැහැ. දැක්කෙන් පස්සේ තියෙන අවස්ථාවටයි උපදවා ගත්තේ කියලා. ඕගොල්ලෝ දකින්නකොට තියෙන කිසිම දෙයක් මේ ස්පර්ශ ආයතන හයේ දකින්නේ අනිත්‍යයක් දකින්නේ.
අනිමිත්තයි කියනවා. මේ ස්පර්ශ ආයතන 6 ඕගලන්ට හිස් ශුන්‍යයි අනිමිත්තයි අපනිහිතයි කියලා කියනවා ස්පර්ශ ආයතන 6ට. ඕක සංකතයි. ඕක විමෝක්ෂයක්. අපි අනිමිත්ත ශුන්‍ය තප්පනිහිත කියලා නිවන කියලා කියන්නේ. මොකද ඔය නිසා ලැබෙන නිවන නිසා. එතකොටයි ඕගොල්ලෝ ස්පර්ශ ආයතන 6 බැඳිලා නැහැ. ස්පර්ශ ආයතන 6 ඕගොල්ලෝ එක්ක නැහැ. ඕගොල්ලෝ ස්පර්ශ ආයතන 6 නැහැ. ස්පර්ශ ආයතන 6 ඕගොල්ලෝ එක්ක නැහැ. එතකොට ඕගොල්ලෝ මෙලොව නෙමෙයි. එතකොට ඕගොල්ලෝ පරලොවත් නෙමෙයි. බාහ්‍ය සූත්‍රයේ කියන විදිහට ඕගොල්ලෝ මෙලොව පරලොව දෙයතර අතරත් නෙමෙයි. මේ ස්පර්ශ ආයතන 6 නොයලී ඉන්නකොට වෙන ලාභය මොකද්ද? මේම ශුන්‍යත අනිමිත්ත අපනිහිත ස්වභාවය උපදවාගත්තේ මොකටද? නිවන සඳහායි. නිවන සඳහායි. මේ චේතෝ විමුක්තිය කුමකටද? නිවනට. එහෙම නොයලී ඉන්නකොට යමක් බලලා අහකට යනකොටම හටගත දේ නිරුද්ධයි කියන කෙලඹ සිටිනවා. කණ්ණාඩියේ ඉස්සරහට ගිහිල්ලා පෙනෙන රූපේ අහකට යනකොට නැති වුණා කියලා පෙනෙනවනේ. අද දකින්න රූපේ අහකට යනකොටම නැති වෙනවා කියලා නොපෙනී ඇති බවට පෙනෙන්නේ මේ ආයතන ඇතුලේ අපි ඉන්නේ හිඳයි. මේක ඇතුලේ ඉන්නේ මේකේ පුද්ගලය සත්තු ඉන්නේ හිඳ ද්‍රව්‍ය කාරණා තියෙන හිඳ ප්‍රාර්ථනා කරන්න දේවල් බොහෝ තියෙන හිඳ මේ ආයතන 6 ඇතුලේ. ඉස්සෙල්ලා ආයතන 6 ඇතුලේ තියෙන බඩු මුට්ටු ටික අයින් කරගන්න. මේවා ටික අස් කරගන්න ඔක්කොම මේ ආයතන ටික හිස් කරගන්න. හිස් කරගන්න මේ ස්කන්ධයන්ගේ උදේවැය බලලා. නිදොස් වූ ආර්ය වූ මොනවට දුක් ගෙවීම පිණිස පවතින ස්කන්ධයන්ගේ උදේවැය කියලා නම් කලේ මෙච්චරයි මේ මාර්ග 1000ක් නැහැ. මාර්ගෙට එන න්‍යායන් ඇති. අරහාමුදුරුවෝ කිව්වේ නිවන් මඟ මේ හාමුදුරුවෝ කිව්වේ නිවන් මඟ කියලා කිව්වනම් එකයි මිසක ගොඩක් ක්‍රම නැහැ. ස්කන්ධයන්ගේ උදේවැය දන්නවා හෝ කුමන පරයයක් වෙන්න පුළුවන් ඇවිල්ලා තියෙන තැන අන්තිමට ස්පර්ශ ආයතන 6 හිස් වෙන තැනකටයි අන්තිමට උත්තරය ඇවිල්ලා තියෙන්න ඕනේ. මනසේ කිසිම දෙයක් ස්පර්ශ ආයතන 6 නොදකින්ද ස්පර්ශ ආයතන 6 දකින්නකොට මනසේ කිසිවක් පහළ නොවෙනවා කියන සිද්ධියට ආපු උත්තරයක් අන්තිමට එන්න ඕනේ කවුරු කිව්වත්. එහෙම වුණාමයි ඕගොල්ලෝ මිදිච්චය වෙන්නේ. ස්පර්ශ ආයතන 6 කිසිවක් නොදකින්න උත්සාහවත් වෙන එකටයි මාර්ගය කියන්නේ. ඵලය කියලා කියන්නේ ස්පර්ශ ආයතන 6 කිසිවක් නොදකින්න උත්සාහයකින් තොරව දකින්නකමට මාර්ගඵල කියන්නේ. ඒක කුමකටද? නිවනට. ඒ හින්දා මේක නිවන් මඟ කියලා කියන්නේ. මේක ඵලයක්. සංකතයි. ඒ මට්ටම තිබුණාම කණ්ණාඩියක් ඉස්සරහට ගියම යම් රූපයක් පෙනෙයි නම් අහකට යනකොට ඉතුරු නැතුව මේ රූපේ නැති වෙන බව පෙනෙනවා වගේ ස්පර්ශ ආයතන 6ට කුමන දෙයක් හම්බුණා ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන එක දකින්නවා. යං කිංචි සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම කියන ටික පෙනෙනවා. හට ගන්නවා. හැබැයි ඒක පෙනෙන්න ඉස්සෙල්ලා නිවනට ඉස්සෙල්ලා ලෝකේ හිස් කළ යුතුයි. ලෝකේ හිස් කරන්න ක්‍රම ගොඩක් නෑ. ආර්ය අෂ්ටාංග මාර්ගය විතරයි තියෙන්නේ. සම්මා දිට්ඨි. සම්මා දිට්ඨියට න්‍යායන් ඇති. එච්චරයි. ওই ටික දැනගත්තට පස්සේ තව වැඩක් සමත විදර්ශන මේ විදිහට මේ දර්ශනයමයි විදර්ශනාව මේකට සමතයක් උදව් කරගන්න. ඊට පස්සේ තව ඕගලන්ට වෙනවා දක්ෂ වික්ත පඬිත දොරටුපාලයක් හදාගන්න. ඒ හින්දා හැම වෙලාවෙම කායගත සතිය හුරුකට යුතුයි. සති නිමිත්තේ හිත තියාගෙන නිතරම කය කෙරෙහි සිහියෙන් ඉඳලා හුරු කරන්න ඕනේ. සති නිමිත්ත හුරු කරන්න ඕනේ. මේ සිහියෙන් පෙනෙන දේ තුල ඇත්ත පවර්ලා දෙන්න නගර හිමියට ආයතනයේ හිස් බව ආයතනයේ අනිමිත්ත බව ශුන්්‍යත බව නිර්මාණය වෙන විදිහට පණිවිඩය පවර්ලා දෙන්න. අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් කියන පණිවිඩය පවර්ලා දෙන්න නගර හිමියට. ඌපරිදි වචනය පවර්ලා දෙනවා. ඇයි අවිද්‍යා කර්ම තණ්හාවෙන් හැදිච්ච සතර මහා ධාතු රූපේ නෙමේ රූපේ දකින්නකොට මේ වගේ අදහස් ටිකක් මනසේ දෙනවා නේද කියලා ඌ සිද්ධිය ඌ විදිහටයි නගර හිමියට පවරන්නේ මිසක බොරුවක් පවරන්නේ නැහැ බෝතලේ කියලා පෙන්වන්නේ නැහැ.
ඔය සඳහා සමතේ උදව් කරගන්නවා. සති නිමිත්තත් උදව් කරගන්නවා සතිපට්ඨානේ. ආමගින්ම යනවා හැබැයි. වෙනත් මගකින් යන්නේ. අද අපි කරන්නේ ඇහෙන් දැක්කහම පිට වෙන්නේ කනේ. ඒ කියන්නේ මේ පෙනෙන දේ හඬයි ඇහෙන්නේ. ඇහෙන දේ පෙනෙන්නේ. ඇහෙන දේ අවසන් කරන්නේ පෙනෙන දේෙන්, පෙනෙන දේ අවසන් කරන්නේ ඇහෙන්. දැන් එහෙම නැහැ. පෙනෙන දේෙන් ඉවරයි. මෙතන තියෙන ඇත්ත විදර්ශනා කළාම ආයේ වෙන ආයතනයකට යන්නේ නැහැ. ඇහෙනකොට ෆෑන් එකේ ශබ්ද කියලා ඇහුනොත් එයා දන්නවා මේ ශබ්දේ ෆෑන් එකේ උනේ කොහොමද කියලා. මේ වගේම හිතේ නිමිත්තක් අරගෙන මේ හඩේටයි ෆෑන් එක කියන්නේ කියලා ඒ නිමිත්ත සිහි කරපු නිසායි කන හැදුනේ. ඒ කනට ශබ්දේ ගැටෙනකොට දැන් කන හදාගන්න උදව් වෙච්ච, ශබ්දය හදාගන්න උදව් වෙච්ච gati ටික ආයේ මනසේ දිලා නේද? කියලා උත්තරේයි. එතකොට මේ රූපයේ මේ සද්දේ ෆෑන් එකේ සද්ද කියලා ගන්නෑ. සතර මහා ධාතුවේ උපාදාය රූපේ හදාගත්තේ ෆෑන් එකේ සද්ද කියන නිමිත්තෙන් කියන ටික දන්නවා. ඔන්න ඔය විදිහට බලලා සීලය හදාගන්න සමතකමට අහනකින් හිත වඩන්න මේ වගේ විදර්ශනා කරන්න. තමන්ටම ප්‍රත්‍යක්ෂ ඥානයක් උපදී. මම මේ කිව්වේ බුදුහාමුදුරුවෝ දේශනා කළ ධර්මයක් නන් නෙමෙයි. මගේ ධර්මයකුත් නෙමෙයි. පිටකේ තියෙන දේකුත් නෙමෙයි. සත්‍යයක් කිව්වේ හැමෝගෙම ජීවිතවල හැමදාම වෙන. හැමදාම බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණත් නොවුණත් හැමදාම තිබුණු හැමදාම තියෙන ඕගොල්ලන්ගේ ජීවිතවලම තියෙන ඇත්ත. බුදුහාමුදුරුවෝත් ඒකයි දේශනා කළේ. බුදුහාමුදුරුවෝ බුදුබණ කියලා දේශනා කළේ ඕගොල්ලන්ගේ ජීවිතය ගැන. බුදුහාමුදුරන් තිබුණේ බුදුහාමුදුරන්ගේ ධර්මය. ලෝකයේ ඇත්ත දේශනා කළේ. ඒ නිසා ඕගොල්ලන් තුල ඔය කියන සිද්ධිය නැත්තම්, ඕගොල්ලන්ට ඔහොම වෙලා නැත්තම් මේක විස්තරේ බොරු කියන්නේ. සුවක්ඛාතෝ භගවතා ධම්මෝ, භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයේ මනාකොට දේශනා කළා තියෙනවා. මොනතරම් ඇත්තට අපේ ජීවිතය ගැන සාත්‍තරේ කියලා තියෙනවද කියලා ඕගොල්ලන්ට තේරෙයි. ඕගොල්ලෝ තුල මේක දැක්කොත් ඇත්ත තමයි මේ සාත්‍රය හරියටම කියලා තියෙනවා. එහෙනම් තේරෙයි මේ ඇත්ත කියන්න නම් මේ මනසේ මේ අවබෝධය තිබිලා තියෙන සම්මා සම්බුද්ධයි. ඇත්ත තමයි බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්වලා මේ ධර්මය අවබෝධ කරගෙන තියෙනවා තමයි. නැත්තම් කියන්න බෑ. අපේ ජීවිතේ වැරද්ද. බුදුහාමුදුරන්ගේ බුද්ධත්වයට අදහන්නේ බුද්ධත්වය ගැන ප්‍රත්‍යක්ෂ නුවණක් කි. ධර්මයේ අදහන්නේ ප්‍රත්‍යක්ෂ නුවණක් කි. මේ ස්පර්ශ නිරෝධයේ පිණිස යම් කිසි කෙනෙක් පිළිපන්නේ නම් හේ සුපටිපන්නයි. යමෙක් සතර මහා ධාතුවක් දැන සතර මහා ධාතු ඇතිවීමක් දැන නැතිවීමක් දැන සතර මහා ධාතුව නිරුද්ධ කිරීම පිණිස පිළිපන්නේ නම් හේ ලෝකේ සිපටිපන්නයි. යමෙක් ලෝකේ සුපටිපන්නද තේ ීමස්මින් ධම්ම විනයං ගාදන්ති. යා මේ ශාසනය බැසගෙන සිටින කෙනෙක් කියලා තමුන්ට ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන් සංගය කෙරේ. අපි වචනෙන් කියන ಗುಣ ටික ඕගලන්ට තේරෙයි. ඒ නිසා හැමදෙනාම මේ අහගත්ත ටික හොඳට හිතන්න. මං කිව්වේ බොහොම වටිනා ගැඹුරු කරුණු ටිකක්. නමුත් මේ ටිකෙන් අපේ ජීවිතයකට අත් වෙන සැනසෙල්ල මෙන්න මෙච්චරයි කියලා වචනකින් කියන්න බෑ. ඒ තරම් අර්ථයක් මේ තුලින් අපිට නිර්මාණය වෙනවා. මේකේ වටිනාකම තේරුම් අරගෙන සද්ධාවෙන් මේ ධර්මයට හිත තබලා තමන්ගේ නිවීම තමන්ගේ මිදීම හදාගන්න හැමදෙනාමත් උත්සාහවත් වෙන්න කියලා මේ දේශනාව අවසන් කරනවා. ඒ සඳහා ඔබට මේ දේශනාව පාරමිතාවක්ම වේවා. හොඳයි, එහෙනම් අපි පින් අනුමෝදන් කළ යුතු තැන් වලට පින් අනුමෝදන් කරමු. අද බණ අහලා ධර්ම දේශනා කරලා අපි හැමදෙනාම ගොඩාක් කුසල් සිද්ධ කරගත්තා. මේ පහල කරගත්තා වූ සියලුම කුසල ධර්මයන් විශේෂයෙන්ම අපි මහා සංඝරත්නයට අනුමෝදන් කරමු. අද දවසේදී මේ විහාරස්ථානයේ වැඩ නොසිටියා ඕගලන්ට බණ අහන්න මේ ශේස්ත්‍රය හදලා මේ වටපිටාව හදලා හදිසි අවශ්‍යතාවයක් සඳහා විහාරයෙන් පිටව ගිය අවසරයි අපේ ගෞරවනීය උඩුවේ ලොකු හාමුදුරු සිහිපත් කරනවා.
ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ වරක් ප්‍රමුඛ විහාරස්ථවාසී පිටින් වැඩියා වූ මහා සංඝරත්නයට මේ සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමීන් වහන්සේලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ වෙත්වා. කරන කින ශාසන මාමක කටයුතු සිද්ධ කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා. පින්වත් ස්වාමීන් වහන්සේලා ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී සිද්ධ කරගත මේ සියලුම කුසලයන් ලෝක්‍ය සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත් මේ විහාරස්ථානට අධිග්‍රහිතු ශාසන මාමකිෂ්ඨකාරක සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු වැඩි දියුණු කරගෙන මින් දිව්‍යත් පතන බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා. දෙවියන්ගේ ආරක්ෂාවද මේ පින් උතුම් කෙරෙහි ලබා දෙත්වා කියන කරුණාබර සිතින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවම් පදං. ඒ වගේම ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙත් මේ ගිහි පින්වතුන්ගෙත් නමින්නසී කලිරිය කළා වූ යම්තා ඥාත සමයක් සිටින ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන්ව ඒ අයද සුඛී සුවපත් දුකක සිටින දුකින් අත මිදී සපවත් භාගයටපත් වීමෙන් උතුම් නිවන සැනසෙත්වා කියලා අපි ඥාතින්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා. ඒ වගේම මේ පින්වතුන්ටත් මේ ධර්ම ශ්‍රවණය කරන්නට මේ ධම්මස පහල කරගන්නට ඕගලන්ට මේ අවස්ථාව ලබා දෙන්න උඩුවේ නායක හමුදුරු ඉඩ දුන්නා වගේම මේ සත්පුරුෂ වැට පිටිපස්සේ ඇත්තටම ඉන්නවා අපේ හවුස් ඔපරේෂන් එකේ ප්‍රීති ජයවර්ධන මහත්මයා නීලමණි ජයවර්ධන මැතිණියත් එම මැතිණිය තමයි මට විටින් විට මම බාර ගන්න බෑ කියලාදී ස්වාමීන් වහන්සේ අපි වෙනුවෙන් මෙතන මෙහෙම වැඩසටහනක් කරන්න කියලා නැවත කියලා මේ දේශනාව ඕගලන්ගේ ඇස් දෙක පාදලා දෙන්න ගොඩාක් උපකාර කළේ ඒ දෙන්න. ඉතින් ඒ පින්වත් නෝනා මහත්මියටත් ප්‍රීති මහත්මිය ඇතුළු දුව දරුවෝ ඇතුළු පවුලේ සියලු දෙනාටත් ඒ වගේම මේට සහ සම්බන්ධ වෙච්ච මේ පින්වත් සියලුම දෙනාටත් මේ සඳහා ඕගලන්ට මේ කුසල ධර්ම සිද්ධ කරගන්න එන්න ඉඩ අවස්ථාව සලසලා එන්නට නොහැකි ගෙවල් දරවල යම් ප්‍රසන්න ඒ සියලු දෙනාටත් මේ සියලුම දෙනාට පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් තුන්රුවන් සතු අනන්ත ගුණ බලයෙන් පුණ්‍ය ශක්තියගේ බලයෙන් මේ සෑම දිනාගේම මෙලොව ජීවිත වලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපල උපද්‍ර දුරු වේවා. කරන කියන යහපත් අදහස් සියල්ල සමුද්ද වේවා. සසර වසනාතුරු සාපිපාසාදී බියකට දුකි දුප්පත් අසරණ දින්දු භාවයකටපත් නොවි බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වැඩවදාලා වූ ඒ ජාතියක් ජරාවක් ව්‍යාධියක් ශෝකයක් මරණයක් නැතව සදාකාලික සැප ඇති සාන්ත සුඛෝතුම අජරාමර නිවන මේ දැන් අදම සාක්ෂාත් කර ගැනීම සඳහා මේ කුසල ධර්මය හැම දිනාටම පාරමිතාවක්ම වේවා. කොහොම වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචාතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.